හරි. අයිබෝම්තේ දැන් අපි රජය හා ව්‍යාපාර අතර සම්බන්ධය කියන පාඩම ගිය සතියේ පටන් ගත්තා. එතකොට මේක ඔයගලන්ට කලින් කරපු පාඩම් දෙකට වඩා චුට්ටක් සංකීර්ණයි. ටිකක් අමාරුයි. කියන්නේ දැන් පළවෙනි පාඩම ව්‍යාපාර පදනම හා පරිසරය. ඒ කියන්නේ ව්‍යාපාර කියන්නේ මොකක්ද? ඒවැ සිද්ධ වෙන මූලික කාර්යයන් ටික. ව්‍යාපාරවල අරමුණු ටික. ඔය ටිකනේ කතා කරේ අපි. දැන් මේ පාඩම මේකේ කතා කරන්නේ රජයයි ව්‍යාපාරයි කියන දෙන්න අතරේ තියෙන සම්බන්ධතාවයක් ගැන. ඒතර මේක චුට්ටක් සංකීර්ණයි. අපි මේකේ පටන් ගත්ත ගිය සතියේ පාරිභෝගික ආරක්ෂණය කියන කොටස. එතකොට ඒකේ ටිකක් අපි කතා කරගෙන ආවනේ. දැන් අපි ඉගෙන ගත්ත පාරිභෝගිකයෙක් කියන්නේ කවුද? අපි හැමෝම පාරිභෝගිකයෝ. කඩේකින් භාණ්ඩයක් අරගෙන සේවාවක් අරගෙන පරිහරණය කරනවා පරිභෝජනය කරන හැමෝම පාරිභෝගිකයෝ. එතකොට මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙක්ම පාරිභෝගිකයෙක් වෙනවා. එතකොට අපි කිව්වා පාරිභෝගිකයන්ට යම්කිසි අසාධාරණයක් වෙන්න ඉඩකඩ තියෙනවා. පාරිභෝගිකයන්ට අකටයුත්තක් අසාධාරණයක් වෙන්න පුළුවන්. කාගෙන්ද වෙන්නේ? වෙලෙන්දන්. ව්‍යාපාරිකයන්ගෙන්. මොකද්ද ඔය කියන අසාධාරණය? අර ගෙවන මිලට සාධාරණ වටිනාකමක් නොලැබෙන එක. අපි කඩේකට ගිහිල්ලා සල්ලි දීලා බඩුවක් ගන්නකොට අපි ගෙවන මුදලට හරියන සාධාරණ භාණ්ඩයක් සේවාවක් අපිට ලැබෙන්නේ නැත්නම් මේක අපිට සිද්ධ වෙන අසාධාරණයි. අන්න ඒකෙන් ඒ අසාධාරණයෙන් අපිව බේර ගන්නවා. අපිව රැකබලා ගන්නවා. අපිව ආරක්ෂා කරනවා. ඔය වැඩේ කරන්න වෙන්නේ රජයට. අපිට වෙලෙන්දන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් අසාධාරණයක් වෙන්න ඉඩකඩක් තියෙනවා අද සමාජයේ. එතකොට ඒ අසාධාරණයෙන් අපිව රැක ගන්න ඕනේ, අපිව බේර ගන්න ඕනේ. එහෙම බේර ගන්නවට තමයි අපි කියන්නේ පාරිභෝගික ආරක්ෂණය කියන්නේ. පාරිභෝගිකයා ආරක්ෂා කරනවා. එතකොට ඔය වැඩේ කරන්න වෙන්නේ රජයට. අපි ඉගෙන ගත්ත කොහොමද රජය මේක කරන්නේ? නීති රීති අනපනක් ගෙනහල්ලා ඒ සඳහා ආයතන ඇති කරලා අපිට මේ වෙන අසාධාරණයෙන් අපිව බේර ගන්න වැඩේ රජය කරන්න ඕනේ. ඒ කරන විදිහ තමයි මේ පාඩමෙන් කතා කරන්නේ. එතකොට අපි කිව්වා මේ වර්තමානයේ වෙනකොට එන්නම පාරිභෝගිකයාට මේ රජයෙන් සලසන්න ඕනි කියන මේ ආරක්ෂාව. ඒ කියන්නේ මේ රජයෙන් මේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න ඕනි කියලා අපි මේ කියන රැකවරණය වර්තමානයේ ගොඩාක් වැදගත් වෙලා තියෙනවා කියලා ඒකට හේතු කතා කරනවා. අද වෙනකොට ව්‍යාපාරවල තරංගය වැඩි, පාරිභෝගිකයෝ ගත්තාම පාරිභෝගික නොදැනුවත්භාවය වැඩි. එතකොට එකම දේ කරගන්න භාණ්ඩ වර්ග ගණනාවක් වෙළඳ පොලේ තියෙනවා. ගෝලීයකරණයත් එක්ක මිනිස්සුන්ගේ සංස්කෘතිය මනුස්සකම් පිරිහිලා විවෘත ආර්ථිකයත් එක්ක විවිධාකාර භාණ්ඩ රටතුරට ගලාගෙන එනවා. ඔය සිද්ධිත් එක්ක අර මම කියපු අසාධාරණ වීමේ ඉඩකඩ දැන් හොඳටම වැඩි. අර ගෙවන මිලට සාධාරණ වටිනාකමක් නොලැබෙනවා කියන අසාධාරණ වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩි. අන්න ඒකෙන් අපිව රැකගන්න එක, අපිව ආරක්ෂා කරන එක තමයි අපි දැන් මේ පාරිභෝගික ආරක්ෂණය කියලා කතා කරගෙන ආවේ. ඒ සිද්ධ වෙන අසාධාරණයෙන් අපිව බේරගන්න එක. අද අපිට තියෙනවා එතකොට කතා කරන්න ගිය සතියේ ඔය වර්තමානයේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න වෙලා තියෙන්නේ ඇයි කියන දරන නිකන් වගේ අපි කතා කරන්නේ. ඊළඟට මේ පාරිභෝගික ආරක්ෂණය කියන එක කියන්නේ මේක රජය කරන වැඩක්. නීති රීති ගෙනහල්ලා අනපනත් ගෙනහල්ලා අර අසාධාරණයෙන් අපිව බේරගන්න. ඒක ව්‍යාපාරිකයාට වැදගත් වෙන විදිහ සහ පාරිභෝගිකයාට වැදගත් වෙන විදිහ මේ සතියේ කතා කරනවා. එතකොට අද අපිට පටන් ගන්න තියෙන්නේ අපිට අද තියෙනවා පාරිභෝගිකයෝ හැටියට අපිට තියෙන අයිතිවාසිකම් ටිකක් තියෙනවා, වගකීම් ටිකක් තියෙනවා. අන්න ඒ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. දැන් අපි හැමෝම පාරිභෝගිකයෝ. ඔයත් පාරිභෝගිකයෙක්, මාත් පාරිභෝගිකයෙක්. මේ රටේ ජීවත් වෙන, ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙක්ම පාරිභෝගිකයෙක්. පාරිභෝගිකයෝ හැටියට අපිට තියෙනවා අයිතිවාසිකම් 8ක්. දැන් අපි අද තමයි ඒවා ඉගෙන ගන්න හදන්නේ. අයිතිවාසිකමක් කියන්නේ මොන වගේ දෙයක්ද? අපිට දිනා ගන්න තියෙන දෙයක් නේ. අයිතියක් කියන්නේ අපිට ලබා ගන්න තියෙන දේවල්. පාරිභෝගිකයෝ හැටියට අපිට අයිතිවාසිකම් 8ක් තියෙනවා. මේ 8න් 4ක් මුලින්ම ගමුකෝ. මේ මම දැන් මේ මුලින්ම කියන අයිතිවාසිකම් 4
ඉදිරිපත් කරලා තියෙන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක්. එයාගේ නම ජෝන් එෆ් කෙනඩි. මෙන්න මෙයා කියනවා පාරිභෝගිකව හැටියට අපිට තියෙන අයිතිවාසිකම් හතරක් ගැන මෙයා මේක කියනවා. එකක් තමයි පුතේ දැන් අපි හැමෝම පාරිභෝගිකව හැටියට අපිට අයිතියක් තියෙනවා ආරක්ෂාව සලසා ගන්න. නරියට තේරුම් ගන්න ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය. දැන් බලමුකෝ මොකද්ද මේ කියන්නේ කියලා. අපි කඩවල් වලට ගිහිල්ලා භාණ්ඩ ගන්නවා, සේවා ගන්නවා, අරන් පරිභෝජනය කරනවා. ඒ මොකක් හරි භාණ්ඩයකින් හෝ සේවාවකින් අපේ ජීවිතේට, අපේ දේපලකට කිසිම හානියක් වෙන්න බෑ. වෙල ව්‍යාපාරිකයා දැනගන්න ඕනි තමන් විකුණන භාණ්ඩ වලින්, සේවා වලින් පාරිභෝගිකයාට කිසිම හානියක් නොවන විදිහට. ඒක සෞඛ්‍යයට සිද්ධ වෙන හානියක් වෙන්න පුළුවන්, දේපල වලට වෙන හානියක් වෙන්න පුළුවන්, කොමන හෝ හානිදායක තත්වයක් ඇති නොවෙන්න වැඩ කරන්න. මොකද ඒක අපේ අයිතියක්. අපිට අයිතියක් තියෙනවා යම් කිසි භාණ්ඩයක් නිසා, සේවාවක් නිසා අපිට හානියක් වෙනවා නම් ඊට එරෙහිව ආරක්ෂාවක් සලසා ගන්න අයිතියක් දීලා තියෙනවා. එතකොට දැන් මොකද්ද දැන් මොකකින් අපිට තේරෙන්නේ නැහැ නේ කිව්වට ආරක්ෂාව සලසා ගන්න අයිතියක් තියෙනවා නේ. ඒ කියන්නේ බලන්න දැන් අපිට උදාහරණ වලින් ගත්ත හැකියි. කිසිම භාණ්ඩයක් නිසාවත් සේවාවක් නිසාවත් අපිට කිසිම අනතුරක් ආපදාවක් හානියක් වෙන්න බෑ කියලා මේකෙන් කියන්නේ. පාරිභෝගික හැටියට ඒක අපේ අයිතියක්. යම් කිසි වෙලෙන්දෙක්, යම් කිසි ව්‍යාපාරිකයෙක් නිසා එයාගේ භාණ්ඩයක් හරි සේවාවක් හරි හින්දා අපිට මොකක් හරි අනතුරක් ආපදාවක් හානියක් වෙනවා නම් අපිට ඊට එරෙහිව නැගී ඉන්න අයිතිවාසිකමක් දීලා තියෙනවා. අපිට නඩුවක් වුණත් දාන්න පුළුවන් අපේ මෙන්න මේ අයිතිවාසිකම මෙතන කඩ වුණා. දැන් ඔක උදාහරණයක් වෙන ඕගොල්ලෝ බලන්න දැන් අපි එක එක නිෂ්පාදිත ටිකක් ගමුකෝ. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවානේ සුපර් ග්ලූ. සුපර් ග්ලූ දැකලා තියෙනවනේ. දැන් බලන්න සාමාන්‍ය සුපර් ග්ලූ එකක් ගන්නකොට ඕගොල්ලෝ දැකලා තියෙන්නේ හැමතැනම අර චූටි ටියුබ් එක විතරනේ. සුපර් ග්ලූ වල අර තියෙන පොඩි ටියුබ් එකක් රුපියල් 40යි හරි 60යි හරි. ඔයා දැකලා තියෙනවද ඊට වඩා ලොකු සුපර් ග්ලූ? මම නම් දැකලා නැහැ. සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට සුපර් ග්ලූ එකක් කියලා කිව්වහම අර චූටි ටියුබ් එක තමයි එන්නේ. ඒකේ අර කට්ටකුත් දෙනවනේ හිල් කරගන්න. ඇයි එතකොට දැන් ඔය ටියුබ් වල එන වෙන වෙන දේවල් ලොකු ටියුබ් පොඩි ටියුබ් එහෙම එනවනේ. දැන් සිග්නල් එකක් ගත්තොත් එහෙම පොඩි සිග්නලුත් තියෙනවා, ලොකු ඒවත් තියෙනවා. නිකන් බයින්ඩර් ගම් කුප්පියක්, නිකන් අර සාමාන්‍ය ගම් කුප්පියක් ගත්තොත් එහෙම එක එක සයිස් විදිහට තියෙනවා. ඇයි සුපර් ග්ලූ කියන ගම් එක අර වගේ පොඩියට විතරක් එන්නේ? ඒ කියන්නේ පුතේ ඕකෙන් අපිට හානියක් වෙන්න පුළුවන්. එතකොට මේ නිෂ්පාදකයා අපගේ අන්නේ අයිතිවාසිකම තමයි එතන තහවුරු කරලා තියෙන්නේ. මොකද ඕක නිකන් ගම් බෝතලයක් වගේ මූඩියක් දාලා වහලා එන ලොකුවට එවුවොත් එහෙම මොකද වෙන්නේ? අපි දන්නවා සුපර් ග්ලූ එකකින් මොකක් හරි එලෙව්වහම නිකන් ඇඟිලි දෙක සුට්ටක් තියන් හිටිය ඇලෙනවා. එතකොට සියුම් තනක් එහෙම ඇනුනොත් එහෙම S2 නිකන් කටේ තොල් දෙකේ ගාගෙන කට වහගෙන හිටියොත් එහෙම ආයෙ අරින්න බැරි වෙන්න පුළුවන්. යන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒ හින්දානේ අර චුට්ටි ටියුබ් එක විතරක් කියවන්න බලන්න ඕ සපත්තු වල අඩියක් එහෙම අලවන්න නම් ඔය එක සුපර් ග්ලූ එකක් එක සපත්තුවකට ඇති. අනිත් එකට තව එකක් ගන්නවා. අනික එකපාරක් ඕකේ මොනවා හරි අලෝපු ගමු. ගල් වෙනවනේ. ආයෙ අලවන්න අමාරුයි. මොකද නැත්තම් ඕකෙන් අපි අනතුරක් කරගන්න පුළුවන්. ලොකු බෝතලයක් වගේ දාලා එවනවා සුපර් ග්ලූ මූඩියක් දාලා වහන. බැරි වෙලා හරි ඕක පොත් මේසෙ උඩ හරි කොහෙද තියාගෙන ඉන්නේ ඕක ඉහිරිලා වැටිලා අපේ ගාව තියෙන දේපල වලට යම් යම් හානි වෙන්න පුළුවන්. මොකද ඕවා ඔය සිල් බෙදි කෑල්ලකට එහෙම වැටුණා තුණු වෙනවා. වාහනයක සීට් එකක් පුට්ට වෙන්න තුණු වෙනවා. ඉතින් ඒතකොට දේපල හානි වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් අපිට හදිස්සියේ ඕගොල්ලෝ රැයට පාඩම් කරවත් ඉන්න වෙලාවක ඕගොල්ලන්ට නිින්ද ගිහිල්ලා මේසෙ උඩ ඩොක් ගන්න. වැටෙනකන් ඉඳලා සුපර් ග්ලූ එක ඉහිරිලා ගලාගෙන ඇවිල්ලා මේ පැත්ත ඇලිලා ඔපරේෂන් කරන්න ඉප ගලවන්න ඇස් දෙකට එහෙම ගියොත් එහෙම ගන්න දෙයක් නෑ. වගේ එක එක ප්ලේස් වලට වැල්ලා ඔය ඇලෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අර චූටි සුපර් ග්ලූ එක විතරක් කියවන්නේ. අන්න බලන්න. ඒවෙන් පේනවා මේ නිෂ්පාදකයා දන්නවා අපේ මේ අයිතිවාසිකම. දැන් ඔයා කඩේට ගිහිල්ලා බැටරි ඇසිඩ් ඉල්ලන්න. බැටරි ඇසිඩ් එකක් එහෙම ගන්න ගියාම සාමාන්‍යයෙන් බැටරි ඇසිඩ් එහෙම එවනකොට එවන්නේ ළමයි අර සීල් කරපු බෝතල් වල අර උලක් වගේ ඉස්සරහට තියෙනවා. සීල් කරලා තියෙනවා. නිකන් අපිට ඕන විදිහට අරලා වතුර බෝතලයක් ගත්තා වගේ නෑ. මොකද ඒකෙනුත් හානියක් වෙයි කියලා තමයි මේ විදිහට හදලා තියෙන්නේ. බලන්න ඒවැන්නේ අපේ අර ආරක්ෂාව සලසා ගැනීමේ අයිතියනේ ඒ තහවුරු වෙලා තියෙන්නේ.
එතකොට ඔයා ගන්නකො ගිහිල්ලා පෙන්ඩෝල් සිරප් කියලා තියෙන පොඩි ළමයින්ට දෙන පෙන්ඩෝල් එක බෝතලයකින් ඉන්නේ පැණි වගේ. ඒ පෙන්ඩෝල් සිරප් බෝතලයක් ඔයගොල්ලන්ගේ ගෙදර එහෙම තියෙනවා නම් බලන්න නිකන් අර වෙන බෙහෙත් බෝතල් වගේ නෙමෙයි ඒවා. සාමාන්‍ය ගෙදරක වගේ දේවල් දිනවලි පොඩි ළමෙක් එහෙම ඉන්නවනම් තොරන් නිකම් ඒවා වගේ නෙවෙයි නේද? මේ පෙන්ඩෝල් සිරප් බෝතලේ බලන්න අරින්න තියෙන විදිහ. නිකම් මූඩිය කරගෙවුවට ඇරෙන්නේ. අර යටට ෆ්‍රෙෂ් කරලා ඕනේ ඔහොම කරකවන්න. ඇයි එහෙම හැදුනේ මේක? ඇයි මේක බෙහෙතක් නේ පෙන්ඩෝල් කියන්නේ. එතකොට දැන් පොඩි ළමයෙක් ඉන්න ගෙදරක සාමාන්‍යයෙන් ඉතින් මොන්ටිසෝරි යන වයසේ ළමයි දක්වාම පෙන්ඩෝල් සිරප් එකනේ දෙන්නේ. ඔය ටිකක් ලොකු ළමෙක් එහෙම ඉන්නවා නම් හදිසියෙ ඕක නිකන් සාමාන්‍ය විදියට අරින්න පුළුවන් බෝතලයක් වුණොත් ඕක ඔය ළමයාට අහුවෙලා ඇරලා බීලා දැම්මොත් එහෙම ඒක වෙන්න පුළුවන් නේ. හරි. අන්න ඒ නිසා තමයි අර විදියට එවන්නේ. ඒක ලොකු මිනිස්සෙක්ට උනත් ඒවා කලින් පාවිච්චි කරලා නැහැ. ඒකෙන් මොකද්ද සිස්ටම් එක කියලා දන්නේ එහෙම නැත්නම් එකපාරට හිතා ගන්න බෑ කොහොමද මේක අරින්නේ කියලා. ඒතර පොඩි ළමයින්ට ඊටවත් ඔක අයිඩියා එන්නේ නැහැ. අන්න බලන්න මේ තැන් වලින් අපිට පේනවා මේ අපිට අනතුරක් ආපදාවක් වෙයි කියලා තමයි නිෂ්පාදකයා මෙහෙම කරන්නේ. මොකද එයා අපිට ආදරයට නෙවෙයි යෝ. එයා දන්නවා පාරිභෝගිකයෝ හැටියට මේ වගේ අයිතිවාසිකමක් තියෙනවා කියලා. මේ ලෝකෙම පිළිගත් අයිතිවාසිකම් නෙමෙයිව. ඒ නිසා තමයි එයා එහෙම කරන්නේ. ඒතර ඔයගොල්ලෝ දැකලා ඉති කුකුල් සායම් තියෙන කුකුල් සායම්. කුකුල් සායම් බෝතලයක් ගත්තාම මොකද කියන්නේ? කුකුල් සායම් එකේ ගහලා තියෙනවා ආහාරයට නොවේ කියලා. ඒක කුකුල් සායම් එකේ ආහාරයට නොවේ කියලා ගන්න. අර නිකන් බලන්නකො නිකන් කුකුල් සායම් කිව්වහම නිකන් කුකුල් සායම් කිව්වහම නිකන් කනවා જાතියක්ද මන් දන්නේ වගේ නිකන් අයිඩියා එනවා. දැන් කුකුල් මස් කනවා අපි එහෙම නිකන් අර කුකුල් කියන වචනේත් එක්ක නිකන් ඕක අයිඩියා එන්න පුළුවන් මේ කුකුලකින් ගන්න වුණා හරියට දන්නේ නැහැ. නිකන් කුකුල හොදලා ගත්තාම ඒක දන්නේ නැහැ කුකුල් සායම් කියේ. හදලා බීලවත් දැම්මොත් එහෙම කවුරු හරි අනික පාට තියෙනවා. කුකුල් සායම් දන්නවනේ ඔයගොල්ලෝ. අර මොන්ටිසෝරි කාලේ එහෙම තියෙන්නේ අර එක එක පොල් කුඩු පාට කරලා එක එක ඒවා ලවන්නයි. කවර්ල පිටි අරගෙන සීල් තියන්නයි. කුකුල් සායම්. ඉතින් ඕවා එක එක පාටවලට තියෙනවා ඊළඟට පාට විදියට ඕක හදලා තිබ්බහම නිකන් මොන જાතියක් කියලාවත් හිතුණු. ඒ කියන්නේ ආහාරයට නොවේ කියලා ගහලා තියෙන්නේ. මොකද අර වචනේත් එක්ක අර වගේ අදහසක් පාරිභෝගිකයට එයි කියන්නේ. අන්න බලන්න. ඒ අපේ ආරක්ෂාවනේ ඒ තැන් වලින් සලසන්නේ. ඊට අමතරව ගොඩාක් භාණ්ඩවල ඇසුරුම් කරලා එහෙම එන භාණ්ඩවල අවවාද උපදෙස් ඔක්කොම ඇසුරුමේ දාලා තියෙනවා. ඒක පාවිච්චි කරන විදිය, පෙට්ටිය කියන දෙයක් නම් පෙට්ටිය ඕපන් කරන විදිය පවා. මේක භාවිතයේදී පිළිපැදිය යුතු උපදෙස් සියල්ල සංකේත මගින් දාලා තියෙනවා. මොකද මේ ව්‍යාපාරිකයාගේ නිෂ්පාදකයාගේ වගකීම තමයි අය ඉෂ්ට කරන්නේ. එයා දන්නවා පාරිභෝගිකයාගේ අයිතිවාසිකමක් ඒක. පෙට්ටියක් නම් ඒකේ ගහලා තියෙනවානේ විවෘත කළ යුතු පැත්ත ඊතලයකින් පෙන්නලා තියෙනවා. එක උඩ එක තියෙනවා නම් තියන්න පුළුවන් කීයක්ද කියලා ඒ සංකේත වලින් පෙන්නලා තියෙනවා. එතකොට වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරගන්න ඕනේ දේවල් නම් එතෙන්ට තියෙනවා ලාංඡනයක් සංකේතයක්. ශිෂ්‍යත්ව කාලේ එහෙම උගන්වන්න. විදෙන සුළුයි නම් ඒ බව දන්නවලා තියෙනවා. කුඩා ළමුන්ගේ ප්‍රවේශම් කර තබන්න කියලා සමහර ඒවා ගහලා තියෙනවා. ගොඩාක් බෙහෙත් වර්ගවල ගහලා තින්නේ ඒක. කුඩා ළමුන්ගේ ප්‍රවේශම් කර තබන්න. ඇයි? ළමයාට බෙහෙතෙන් හානියක් වෙයි කියලාද බෙහෙතට ළමයාගෙන් හානියක් වෙයි කියලාද? නෑ බෙහෙතෙන් ළමයාට හානියක් වෙයි කියලා. මොකද සමහර ළමයි ඉන්නවා බෙහෙත් කියලා නෑ අහුවුනොත් කටේ ගහනවා බොනවා කනවා. එහෙමනේ දැන් ඔය කඩවල වලත් තියෙන බෙහෙත් පෙති වගේ කෑම જાති ඔය පෙබල්ස් ගගා එහෙම තියෙන පාට ඒ වගේම බෙහෙත් පෙතිත් දෙනවා එක එක ලෙඩවල. ඔය ගෙදර වැඩි හිටි කෙනෙක්ට කාට ලෙඩකට ගෙනාවු බෙහෙත් පෙති ටිකක් අත්හැරලා දැම්මොත් එහෙම පොඩි එකා පෙබල්ස් කියලා හිතන්නේ. ඒක තමයි බෙහෙත් වර්ගවල බෙහෙත් කුප්පි වල බෙහෙත් බෝතල් වල කුඩා ළමුන්ගේ ප්‍රවේශම් කර තබන්න කියලා තියෙනවා. ඔය ඇස් වලට දාන කියලා බෙහෙත් දෙනවා, තුවාල වලට ගන්න බෙහෙත් දෙනවා. එහෙම දාලා තියෙනවා. දැන් ඔය හයිලන්ඩ් කිරි පැකට් එකක් එහෙම ගත්තාම බලන්න. ඒකෙන් අපිට හානියක් වෙන්න පුළුවන් හින්දා ඒ හානියක් නොවන විදිහට පාවිච්චි කරන විදිහ ඒගොල්ලෝ දාලා තියෙනවා. කිරි පැකට් නෙවෙයි අර තියෙන්නේ මේ හයිලන්ඩ් එහෙම කියලා මොනවද අපි ඒකට කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් කියලා. පෙට්ටියක් වගේ ඉන්නේ උ. ඒ ෆ්‍රෙෂ් මිල්ක් වල ගහලා තියෙනවා විවෘත කිරීමෙන් පසු දින 3ක් ඇතුළත පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඒක ඕපන් කරාට පස්සේ දැන් අර ඒක සීල් කරලා වගේ දෙන්නේ ටිස් ගාලා කැඩෙනවනේ. ඒ කැඩුවට පස්සේ අපිට ෆ්‍රිජ් එකේ තියාගෙන බොන්න පුළුවන්. හැබැයි උපරිම දවස් 3ක් ඇතුළත බීල ඉවර කරන්න. ඒ මොකද එයා දන්නවා ඊට වඩා තිබ්බොත්
මේවා ෆ්‍රෙෂ් මිල්ක් හින්දා බැක්ටීරියා නම් මන ටට්ටක් ගාලා හැදෙන්න පුළුවන්. අනික ෆ්‍රිජ් එකේ තිබ්බත් අපි දන්නේ නැති වෙලාවල් වල කරන්ට් එක යනවා අපිට සමහර විට ඕක ෆ්‍රිජ් එකේ තියන්න අමතක වෙනවා. එහෙම මාස ගණන් තියන් බොන්න බෑ. බිව්වොත් අනතුරක් වෙන්න පුළුවන්. ලෙඩක් එහෙම මොනවා හරි වෙන්න පුළුවන්. ඒ නිසානේ එහෙම ගහලා තියෙන්නේ. හරි. විවෘත කිරීමෙන් පසු ශීතකරණයේ තබන්න. විවෘත කිරීමෙන් පසු දින 3ක් ඇතුළත පාවිච්චි කරන්න. ඇසුරුම ඉවත් කිරීමෙන් පසු පැය 24ක් තුල පාවිච්චි කරන්න. කොහොම එක එක කොන්දේසි එක එක උපදෙස් ඔය ගෙදරට ගේන බඩු වල බලන්න ගහලා තියෙනවා. එතකොට හිතන්නකෝ ඇයි එහෙම ගහලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒකෙන් අපිට මොනවා හරි වෙයි කියලා. මොකද්ද යාට තියෙන අමාරුව අපිට මොනවා හරි වෙයි කියලා? අමාරුව නෙවෙයි. ඉතින් ඒක අපේ අයිතිවාසිකමක් කියලා එයා දන්නේ. බැරි වෙලා හරි දැන් හිතන්නකෝ ෆ්‍රෙෂ් මිල්ක් එකක අර විදිහට ගහලා තිබ්බේ නැහැ. කවුරු හරි කෙනෙක් ඕක ගෙනල්ලා ඕපන් කරලා ගත්ත වෙලාවේ පොඩ්ඩක් බීලා ආයි සති දෙකකින් විතර අර කරගෙන බොනවා. ආයි ටිකක් බීලා තියලා ආයි තව සති දෙකකින් විතර බොනවා. බීලා මොනවා හරි වුණා කියන්නේ ආසාදනය වීමක් වෙලා හොස්පිටල් ගිහිල්ලා ওই මනුස්සයා මැරුණා. එතකොට ඔප්පු වෙනවා මෙන්න මේ කිරියකේ තිබ්බ මෙන්න මේ දේ නිසා තමයි මේ මනුස්සයා මැරිලා තියෙන්නේ. එතකොට ඒ නිෂ්පාදකයා මෙලදීම නීතිය ක්‍රියාත්මක කරන්නේ. එතකොට එයාට නිදහසට කාරණා කියන්නේ. මොකද එයා පරිභෝගිකයන්ගේ ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය කඩ වෙන විදිහට වැඩ කරනවා. ඒතකොට එයා කියයි මේක දවස් 3ක් වගේ ඇතුළත බොන්න ඕනි එහෙමයි අපි හදලා තියෙන්නේ කියලා. එහෙනම් ඇයි ඒ බව පරිභෝගිකයට දන්වල නැත්තේ? ඔගොල්ලෝ ඒක හිතේ තියන් හිටියට පරිභෝගිකය දන්නවා මේක කොච්චර කාලයක් ඇතුළත බොන්න ඕනිද කියලා. එහෙම අනතුරක් වෙනවා බව දන්නවනම් මේක සති ගණන් තියාගෙන බොන්න බෑ. එහෙම වුණොත් මේක විෂ වෙනවා කියලා දන්නවනම් ඒ බව පරිභෝගිකයට කියලා තියන්නේ. අන්න බලන්න මේ හැම දෙයකින්ම පේන්නේ ආරක්ෂාව සලසා ගන්න අපිට තියෙන අයිතිය. දැන් පැහැදිලි නේද? නිෂ්පාදකයන්ගේ කුමන හෝ භාණ්ඩ නිසා සේවා නිසා පාරිභෝගිකයන්ගේ ජීවිතවලට සෞඛ්‍යයට සිදුවිය හැකි හානි වලින් ඔවුන් ආරක්ෂා කරගන්න පාරිභෝගිකයන් මේ ඊට එරෙහිව ආරක්ෂාව සලස ගන්න පාරිභෝගිකයට අයිතියක් තියෙනවා. මොන පළවෙනි ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය. හරිනේ. ඊළඟට පාරිභෝගිකයෝ හැටියට අපිට අයිතියක් තියෙනවා තෝරා ගැනීම. ඒ කියන්නේ පුතේ දැන් අපි හැමෝම පාරිභෝගිකයෝ හැටියට කඩේවල් වලින් පඩු ගන්න ගියාම අපිට අයිතියක් තියෙනවා තෝරලා බලලා ගන්න. මොකද අපිට ඕනි ගෙවන මිලට සාධාරණ වටිනාකමක් ගන්නනේ. ඒ හින්දා කඩවල් වලට ගිහිල්ලා ආදේශක භාණ්ඩත් එක්ක සංසන්දනය කරලා වෙන වෙන කඩවල් වලට ගිහිල්ලා බලලා අපිට ඕවනා කරන දේ තෝරලා ගන්න අයිතියක් තියෙනවා. කිසිම ව්‍යාපාරිකයෙකුට බෑ තෝරන්න එපා කියලා එහෙම කියන්නේ. ඒක අපේ අයිතියක්. තෝරා ගැනීමට අපිට අයිතියක් තියෙනවා. දැන් යම් කිසි වෙලෙන්දෙක් කියනවා නම් කඩවල් වලට ගිහලා දැන් අපි එළවලු ගන්න ගිහින් එළවලු තෝරනවා. තෝරන්න එපා එහෙම කියන්න බෑ. මේක අපේ අයිතියක්. එලිම මොනවා හරි තෝරන්න ගිහලා මුදලාලි එපා කිව්වොත් එහෙම දැන් එලිම ටෝක් කරන්නේ. මුදලාලි මේ කුමාරප කතා කරන්න එපා. ජෝන් එෆ් කෙනෙඩි විසින් ඉදිරිපත් කරපු අයිතිවාසිකම් 4න් දෙවෙනි අයිතිවාසිකම තමයි තෝරා ගැනීමට අයිතිය. එහෙම කියන්නේ කෙලින්ම. අපේ අයිතියක්. එහෙම කියන්නේ නැහැ සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෝ ගොඩක් මේක දන්නවා. මේක පාරිභෝගිකයන්ගේ අයිතියක් කියන්නේ. සමහර වෙලාවට වෙලෙන්දු විරුද්ධ වෙනවා අර පාරිභෝගිකයෝ ගිහින් තෝරන තේරිල්ලට. අපේ සමහරවුන් ගිහිල්ලා මහ ජරා විදිහටනේ බඩු තෝරන්නේ. එළවලු එහෙම තෝරන්න ගිහින් පතෝල එහෙම අරගෙන මෝරලාද කියලා බලන්නේ කෙලින්ම දනිස්සේ ගහලා කඩලා බලනවා දෙකට. ඉතින් ඌ කොහොමද ආයෙත් විකුණන්නේ? වැටකොළු එහෙම අරගෙන කල්ලා බලනවා. මෝරලාද කියලා. බණ්ඩක් අරගෙන අර කෙරවලේ අර ටොක් 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 ගාලා කඩාගෙන. එතකොට ඒ මිනිහට ආයෙ විකුණන්න බෑ. පළතුරු ගන්න ගිහිල්ලා මේවා ඉදිලාද කියලා බලනවා. ඔබලා බලනවා. කෙලින්ම ඇඟිලි දෙකක් විතර බහැලා අස්සට. තස්ලබු එහෙම ඉදිලාද කියලා බලනවා. එහෙම තෝරනකොට නම් බනිනවා. ඉතින් ඉන්නේ කොහොමද ආයෙ ඔක විකුණගන්නේ? එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් ඉතින් අපිට අර ගුණාත්මක භාණ්ඩය තෝරලා බලලා ගන්න අයිතියක් තියෙනවා. කියන්නේ ඒකනේ බුක් සිටි වල එහෙම බලන්න. ඒ අයිතිවාසිකම තියෙන හින්දාම තමයි අයිතිවාසිකම නිකම්ම සුරකින්න තමයි සෙල්ෆ් සර්විස් තියෙන්නේ. අපිට ඉල්ලලා නෙවෙයිනේ ගන්න තියෙන්නේ අපිට ගිහිල්ලානේ ගන්න තියෙන්නේ. අර කරත්තයක් අරගෙන ගිහිල්ලා අපිට ඕනි විදියට උදේ ගිහිල්ලා ඕනනම් හවස් වෙනකන් තෝරලා හරි ගමන් නැහැ ගත්තේ.
පරිප්පු ගන්නවා නම් පරිප්පු ඇටේ තෝරලා ගත්තා මොකද කියන්නේ? ලුණු ගන්න ගියාම ලුණු ගෙඩිය ගන්නවා අපි තෝර. අපෝ මහත්තයා මෙච්චර වෙලා මොනා කරනවද? ටක් ගාලා ගන්නකො. ඒක අනිත් ඒවා කවුද ගන්න? එහෙම අහන්නේ නැහැ. පොලේ නම් සමහර මුදලාලියෝ එහෙම අහනවා. ඒ මොකද ඒගොල්ලෝ මේ අයිතිවාසිකම් ගැන නම් මනන් ගැන දන්නේ නැති හින්දා. අතන එහෙම නෑනේ. දැන් බලන්න එතකොට අපිට කවදාවත් කියන්න පුළුවන්ද කුක්සිටියකින් බඩුව අරගෙන අපේ තෝරා ගැනීමේ තියෙන දුනා කියන්නේ? නෑ. ගෙදරට ගේන බඩුවක් නරක් වුණත් අපිටම තමයි බැල ගන්න තියෙන්නේ. කඩේට බැලලා වැඩක් නෑනේ අපෝ මම මෙච්චර තෝරලා ගන්න තිබ්බේකේ මං අරගෙන ආවිල්ලා තින්නේ නරක් වෙච්ච ටිකක්. හරි. අනිත් එක කුක්සිටිය වල එහෙම නරක් වෙන්න අයින් කරනවා කියන්නේ නෑනේ. ඉතින් ඒ ඇවිල්ලා තෝරා ගැනීමටදී අයිති. අපිට තෝරගන්න අයිතියක් තියෙනවා කඩවල වලට ගිහලා බඩු ගන්න ගියාම. මතක තියාගන්න. දැන් අයිතිවාසිකම් දෙකයි. ආරක්ෂාව සලස ගන්න අයිතියක් තියෙනවා. දෙවෙනි එක මොකද්ද? තෝරා ගන්න අයිතියක් තියෙනවා. අනික තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. ඒ කියන්නේ කඩේකට ගිහිල්ලා වඩුවක් ගන්න ගියාම ඒ භාණ්ඩය ගැන තොරතුරු දැනගන්න පුතේ අපිට අයිතියක් තියෙනවා. අපිට පුළුවන් ගිහිල්ලා අහන්න මුදලාලිගෙන්. මුදලාලි මේකේ නිෂ්පාදිත දින එකවත්ද? මේකේ කල්ලි කුත්වීමේ දින එකවත්ද? මේකේ අඩංගු ද්‍රව්‍ය මොනවාද? මේක පාවිච්චි කරන විදිය මොකද්ද? මේකට තියෙන ප්‍රමිති ලාංඡන මොනවාද? ඒක අපේ අයිතියක්. දැන් ඉතින් මාර්ගකේශය ගැන වෙන්නේ දැන් ඔක අයිතියක් කියලා. කඩේට යන එක භාණ්ඩවල ওই විස්තර ටික අහන්න ගත්තොත් එහෙම මුදලාලට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. එක්ක වෙන මේකේ දාන්න වෙනවා භාණ්ඩවල විස්තර කියන්නේ. ඒක ප්‍රායෝගික නැති හින්දා තමයි රජයේ නිර්දේශ කරලා තියෙන්නේ ඇසුරුම් කරන ලද භාණ්ඩවල ලේබලෙයි ওই විස්තර ටික දාන්න කියන්නේ. ඇසුරුම් කරපු භාණ්ඩවල හැම එකකම ලේබල් කියන්නේ ඒකේ භාණ්ඩය ඇතුළත් කර දෙන විස්තරේ ඔය නිෂ්පාදිත දිනේ කල්ලි කුත්වීමේ දිනේ කාණ්ඩාංකය අඩංගු ද්‍රව්‍ය භාවිතයට උපදෙස් ඔය ටික දාන්න කියලා නෙදී. ඒ දාන්න කියලා තියෙන ඒක තමයි. මොකද මේ අයිතිවාසිකම තහවුරු කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. තොරතුරු දැන ගැනීමටදී අයිති. එතකොට ඉතින් අපිට දැන් කඩේකට ගිහිල්ලා වඩුවක් අරගෙන ඒකේ තියෙන විස්තරය බලලා අපිට හරිය නැත්නම් තියලා එන්න පුළුවන්. මුදලාලිට කියන්න බෑ ඔයා අතට ගත්තා නම් ගන්න. ඔයා දැන් කියෝල ඉවර වෙලා තියලා යනවා එහෙම බෑ. එහෙම කියන්න බෑ. තොරතුරු දැනගන්නවා කියන එක අපේ අයිතිය. උන අයිතිවාසිකම් තුනයි. ඊළඟට සවන් යොමු කරවා ගැනීමටදී අයිතිය. සවන් යොමු කරවා ගැනීමටදී අයිතිය. ඒ මොකද සවන් යොමු කරව ගන්න අයිතියක් තියෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ පුතේ දැන් ඔය කඩේකට ගිහිල්ලා අපිට මොනවා හරි භාණ්ඩයක් අරගෙන මොනවා හරි අකටයුත්තක් අසාධාරණයක් වුණා කියන්නකො. ඒ අසාධාරණය සම්බන්ධයෙන් අපි ගිහිල්ලා මුදලාලිට පැමිණිලි කරනවා. මුදලාලි මම මේක මේ ඊයේ ගිනිච්ච මේ බලන්න මේක මෙහෙමයි අර එහෙමයි කියලා. ඒකට කිසිම අවධානයක් දෙන්නේ නැත්තම් මුදලාලි. ඒ ගැන අහන්නේ නැහැ. ඒකට පිළියමක් යොදලා දෙන්නේ නැහැ. එහෙනම් ඒ කියන්නේ අපේ මෙන්න මේ අයිතිවාසිකම නැති වුණා. අපේ අසාධාරණයකදී අදාළ පාර්ශවයන්ගේ අවධානය අපිට යොමු වෙන්න ඕනේ. ඒක අපේ අයිතියක්. මුදලාලිට කියලා බැරි දැන් අපි ගිහිල්ලා කියනවා බලධාරියෙක්ට. PHIට හරි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හරි. ඒ ගිහින් කියනකොට ඒගොල්ලෝ ඒක අහන්න ඕනේ. ඒගොල්ලෝ අපේ කතාවට අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඒක අපේ අයිතිය. ඔන්න කෙනඩිගේ 4. ජෝන් F කෙනඩි ඉදිරිපත් කරපු අයිතිවාසිකම් 4. කියන්නේ එතකොට කොහොමද අයිතිවාසිකම් 4 එන්නේ? ආරක්ෂාව සලසා ගැනීමටදී අයිතිය, තෝරා ගැනීමටදී අයිතිය, තොරතුරු දැන ගැනීමටදී අයිතිය, සවන් යොමු කරවා ගැනීමටදී අයිතිය. හරිනේ? අයිතිවාසිකම් ඔක්කොම කීයද? 4යි. කොහොමද ආවේ? ආරක්ෂාව සලසා ගැනීමටදී අයිතිය, තෝරා ගැනීමටදී අයිතිය, තොරතුරු දැන ගැනීමටදී අයිතිය, සවන් යොමු කරවා ගැනීමටදී අයිතිය. හරිනේ? ඊළඟට තව අයිතිවාසිකම් 4ක් එනවා. ඒ 4 ඉදිරිපත් කරලා දෙන්නේ අන්තර්ජාතික ආයතනයක් ඒක. පාරිභෝගික සංවිධානය. අපි ඒකට කියනවා පාරිභෝගික ජාත්‍යන්තරය කියලා. එහෙම නැත්නම් IOCU කියලා කියනවා. ඉංග්‍රීසියෙන්. IOCU දෙනවා තව 4ක්. හරි. ඔක්කොම අයිතිවාසිකම් 8යි අපේ ඒක.
IUCU කියන විදිහට එකක් තමයි මූලික අවශ්‍යතා ටික සපුරා ගැනීමට අයිතිය. මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අයිතිය. ඒ කියන්නේ පුතේ අපිට තියෙනවානේ මූලික අවශ්‍යතා ටිකක් මිනිස්සු හැටියට කන්න, අඳින්න. ඒවා අපේ මූලික අවශ්‍යතා. ආහාර, ඇඳුම්, නිවාස මේ වගේ දේවල්. ඉතින් මේ ටික ලබා ගන්න එක අපේ අයිතියක් කියලා කියනවා පාරිභෝගිකයෝ හැටියට. ඒ කියන්නේ මිනිස්සෙක් මරණ දණ්ඩනයට නියම වුණත් කන්න බොන්න දීලානේ මරන්නේ. ඉරේ යන මිනිහට කන්න දෙනවනේ. අනිත් එක සමාජය තුල වුණත් නිකන් අපි අර ගොඩනගාගෙන තියෙන්නේ. සතෙක්ට වුණත් කනකොට ගහන්න හොඳ නෑ කියන්නේ. බල්ලෙක්ට වුණත් ගලකින් ගහලා එලවනවා නම් කකා ඉන්නවා නම් අපි සාමාන්‍යයෙන් එහෙම ගහලා එලවන්නේ නෑනේ. ඒක ඇවිල්ලා අපේ අර සදාචාරාත්මක පැත්තක් එතන තියෙන්නේ මානුෂීය බව. ඒ වගේම පාරිභෝගික අයිතිවාසිකමක් තමයි ඒවා. මිනිහෙක්ගේ මූලික අයිතිවාසිකම් ටික ඉෂ්ට කරගන්න මූලික අවශ්‍යතා ටික ඉෂ්ට කරගන්න මිනිහෙක්ට අයිතියක් තියෙනවා. ඒකනේ දැන් පාරේ ඉංග්‍රීසි මිනිස්සු ඉන්නවා. ඔය පේමන්ට් වල නිදාගෙන ඉන්නවා, බස් වලට වල නිදාගෙන ඉන්නවා. අදාළ අයිතිකාරයෝ ඇවිල්ලා එහෙට මෙහෙට එලෙව්වට ඒක ඉතින් එපා කියන්න බෑ. මේ මිනිස්සයා තමන්ගේ මූලික අවශ්‍යතාවය සපුරා ගන්න එක විදිහක් ඒක. ඉගාකෑම නීතියෙන් තහනම් කරන්න බෑ. මේ මිනිස්සයාට හම්බ කරගෙන ගන්න ආර්ථික මට්ටමක් නැහැ. එහෙම නැත්නම් මොකක් හරි හම්බ කරගන්න තරම් නොහැකියාවක් තියෙනවා. ඉතින් ඉල්ලගෙන කාලා හරි ඉන්නවා. දැන් මිනිස්සුගේ මූලික අවශ්‍යතා ටික සපුරා ගන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. හැබැයි ඉතින් ලෝකේ ගොඩක් මිනිස්සුන්ට මේ මූලික අවශ්‍යතා ටිකවත් නැති මිනිස්සු ඕනි තරම් ඉන්නවා. කන්නවත් නැති මිනිස්සු, දේවල් නැති මිනිස්සු ඕනි තරම් ඉන්නවා. එනකට මේක පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම. ඊළඟට සුවදායි පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය. සුවදායි පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය. අපිට පුතේ පාරිභෝගිකයෝ හැටියට අයිතියක් තියෙනවා අපි කැමති තැනකට ගිහිල්ලා ජීවත් වෙන්න. අපිට හොඳයි කියලා හිතෙන පරිසරයක අපිට සැපයි කියලා හිතෙන පරිසරයක ජීවත් වෙන එක අපේ අයිතියක්. එහෙමයි කියලා මේ අනුන්ගේ ඉඩම් වල ගිහින් ගෙවල් හදන්න බෑ. ඒක අපි තියෙනවනේ දැන් ක්‍රමයක්. දැන් හිතන්න මම යනවා යාපනයේ. යාපනයේ ගිහලා මට හිතෙනවා මෙහෙ හොඳයි. යාපනයේ තියෙන පරිසරය හොඳයි කියලා මං හිතලා මට ඕන නම් ඉතින් එහෙ ඉඩමක් අරගෙන පදිංචි වෙන්න පුළුවන්. ඉඩමක් ගන්න සල්ලි තියෙනවා නම් යාපනයෙන් ඉඩමක් ගත්තා, ගෙයක් හදාගත්තා, පදිංචි වුණා. කාටවත් කියන්න බෑ ඔයා මේ රත්නපුර පැත්තේ මිනිස්සෙක් ඔයා කොහොමද යාපනයේ ඇවිල්ලා ගෙවල් හදන්නේ? එහෙම බෑ. අනුන්ගේ ඉඩම් වල හදන්න බෑ. මට එතකොට ඒකට ඉඩමක් කරන් මනන් ටික අරගෙන මට එහෙ ගෙයක් හදාගෙන ඉන්න පුළුවන්. ඒකට කාටවත් එපා කියන්න බෑ. දැන් ලංකාවේ කොහේ හරි ඉන්න මිනිස්සෙක් එහෙම නැත්නම් පිටරට මිනිස්සෙක් හරි කමන්නේ නැහැ ලංකාවේ පොරේ දිවාරය අරගෙන. ඕගොල්ලන්ගේ ගේ ඉස්සරහා ඉඩමක් අරගෙන ගෙයක් හදනවා. ඒ වාට පුළුවන් එපා කියන්න බෑ. ඉතින් ඒක මිනිස්සුන්ගේ පාරිභෝගිකයන්ගේ අයිතියක්. අපිට හොඳයි කියලා හිතෙන පරිසරයකට ගිහින් ජීවත් වෙන්න අපිට අයිතියක් තියෙනවා. ඒකට ඉතින් අර ප්‍රායෝගිකව කරනකොට ඉතින් ඉඩමක් අරගෙන ඒවා හිමි තියෙන්න ඕනේ. හරි? අර කාටවත් එපා කියන්න බෑ. සෝදායි පරිසරයක ජීවත් වෙන එක අපේ අයිතියක්. සෝදායි කියලා මෙතන අදහස් කරන්නේ වර්තමාන પરම්පරාවට සහ අනාගත પરම්පරාවට සෝදායි කියලා හිතෙන පරිසරය. දැන් අපි මොකක් හරි පරිසරයක් තෝරගන්නකොට දැන් බලන්න අපි ගමේ ඉඳලා අපි දැන් මේ රැකියාව කරන කාලේ වෙනකොට අපි ආවා නගරයට. දැන් මම ඒ ලෙවල් කරලා කැම්පස් වල ගිහිල්ලා ඒ වැඩ ඉවර වෙනකම් මම හිටියේ අපේ ගමේ ගෙදර. හැබැයි දැන් මේ ක්ලාස් කරන්න පටන් ගත්තට පස්සේ මං ඉන්නේ මේ රත්නපුරේ. මෙයක් කුඩියට අරගෙන මේ ඉන්නේ. එතකොට ඇයි අර ගමේ තියෙන ගෙවල් දොරවල් සේරම දාලා ඒවා දාලා ඇවිල්ලා දැන් මේ කුලී ගෙව මෙහෙ ඉන්නේ ඇයි? මොකද අර පරිසරය අපිට දැන් වර්තමානයේ සෝදායි නේ. අපි පොඩි කාලේ අපිට උලක් නැහැ. දැන් මේ කාලේ වෙනකොට බලන්න දැන් ගමට හරියට සිග්නල් නැහැ. එතකොට ඔන්ලයින් පන්ති යනම්ම නම් ඒව කරන්න බෑ. අනික හරියට පාරවල් නැහැ. එතකොට අපිට උදේ හවස යන්න කියන්නේ නෑ වෙලාවක් යනවා. අනික ළමයි පාසල් වලට යන්න එහෙමත් එන කට්ටක් කන්න ඕනි, දුර පහින් යන්න ඕනි. දැන් අපි පොඩි කාලේ ඒව කරාට මේ પરම්පරාවට සෙට් වෙනකොට ඒ ටික හරියන්නේ නැහැ. ඉතින් අපි දැන් මෙහෙට අවිල්ලා ඉන්නේ. මොකද ඒ කාලේ අද අපිට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ඒ ගම් හොඳයි. දැන් ළමයි ඉන්නේ හින්දා ළමයින්ගේ වැඩත් එක්ක බලනකොට ඊට වඩා හොඳයි මේ වගේ දිහාවකින් එක කියලා මේවා තමයි සුවදායි කියලා උන තේරෙන්නේ. මේවා හරියන්නේ නැති මිනිස්සු තව යනවා කොළඹ ගිහිල්ලා පදිංචි වෙනවා. දැන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ කවුරු හරි එහෙම නැත්නම් ඔයා හරි කොළඹ ඉස්කෝලේකට යනවා. ශිෂ්‍යත්ව පාස් වෙලා හරි මොනවා හරි.
එතකොට මෙහි ඉඳන් ගෙදර ඉඳන් ගිය හැටි. බෑ ඉතින් එහෙ ගෝයාරි බෝඩින් වෙලා එහෙම නැත්නම් හොස්ටල් එහෙමනේ යන්නේ. ඉතින් සමහර දෙමව්පියෝ කරන්නේ ගෙලින්ම ගිහිල්ලා මෙහි ගෙවල් දොරවල් විකුණලා එහෙම ගයක් හදාගන්න. ඔය කොහරි ඇපාර්ට්මන්ට් එකක් හරි මොකක් හරි ගන්න. ඒකයි මිනිස්සු Taman කැමති තැන් වලට ගිහින් ජීවත් වෙන්නේ. තව පරම්පරා දෙක තුනක් යනකොට සමහර විට දැන්ටත් එහෙමනේ. ගොඩක් එවුන් ගෙලින්ම ලංකාවේ ඉන්නෙත් නැහැ. ගෙලින්ම වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන්නේ. ඒ අදාළ නීත්‍යානුකූල අවශ්‍යතා ටික සපුරගෙන ලෝකෙ ඕනි තැනක ගිහින් ජීවත් වෙන එක අපේ අයිතිය. ඒක තමයි මේ කියන්නේ. සුවදායි පරිසරයක ජීවත් වීම නැති අයිතිය. ඊළඟට වන්දි ලබා ගැනීමට ඇති අයිතිය. වන්දි ලබා ගැනීමට ඇති අයිතිය. පාරිභෝගික හැටියට අපිට අයිතියක් තියෙනවා අපිට සිද්ධ වෙන යම්කිසි අසාධාරණයකදී ව්‍යාපාරිකයන්ගෙන් අපිට සිද්ධ වෙන අසාධාරණයකදී ඊට එරෙහිව වන්දියක් ඉල්ලන්න අපිට අයිතියක් තියෙනවා. වන්දියක් කිව්වහම මේ උසාවියේ ගිහින් නඩු දාලා වන්දි ගන්නම කියලා දැන් හිතන්න එපා. දැන් මේ වන්දිය කියන දේ ලබා ගන්න පුළුවන් විදි තියෙනවා. දැන් හිතන්නකෝ ටීවී එකක් ගෙනාවා. ගෙනහල්ලා දවස් දෙකයි ටීවී එක වැඩ කරන්නේ. මම දැන් මේ ටීවී එක ගත්ත කඩේට ගිහිල්ලා මට පුළුවන් මීට එරෙහිව සාධාරණයක් ඉල්ලන්න. මට මේ වෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා කියන්නේ. ඒක තමයි ඔය වන්දි ගන්න අයිතියක් තියෙනවා. සාධාරණ ඉෂ්ට කරනවා කිව්වහම මේකයි. විකල්ප කීපයක් තියෙනවා. මම කියනවා මට මේ ටීවී එක අරගෙන වෙන ටීවී එකක් දෙන්න. අනේ එකයි විකල්පය. එහෙම නැත්නම් කියනවා මේ ටීවී එක එපා මට සල්ලි හපව දෙන්න. ඒ තව විකල්පයක්. එහෙම නැත්නම් මම කියනවා මේ ටීවී එක මට හදලා දෙන්න. නිකන්. සල්ලි ගන්න නැතුව හදලා දෙන්න. ඔන්න ඔය විකල්ප තුනෙන් එකක් ව්‍යාපාරිකයාට දෙන්න වෙනවා. එහෙනම් අපි ටීවී එකකින් ගිහිල්ලා පොලේ ගහලා බිම වට්ටලා වතුරට වැටිලා එහෙම වුණොත් දෙන්නේ නැහැ. සාමාන්‍ය කාර්මික දෝෂයක් හරි ඒ වගේ මොනවා හරි නම් නිෂ්පාදන දෝෂයක් නම් ඔය කියන විකල්ප තුනෙන් එකක් එයා අපිට දෙන්න ඕනේ. ඒක තමයි වන්දි ලබා ගැනීමටදී අයිතිය කියලා කියන්නේ. හරි. ඊළඟ එක පාරිභෝගික අධ්‍යාපනයක් ලැබීමටදී අයිතිය. පාරිභෝගික අධ්‍යාපනයක් ලැබීමටදී අයිතිය. පාරිභෝගික හැටියට අපිට අයිතියක් තියෙනවා මේ රටේ පාරිභෝගික ආරක්ෂණ නීති රීති ගැන අයිතිවාසිකම් ගැන වගකීම් ගැන දැනුවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒවා කොහෙන් හරි හොයාගෙන ඉගෙන ගන්න අපේ අයිතියක් ඒක. ඔන්න IOCU කියන සංවිධානය විසින් ඉදිරිපත් කරපු පාරිභෝගික අයිතිවාසිකම් 4. හරි. දැන් එහෙමනම් මට කියන්නකො කෙනඩි විහතර කොහොමද එන්නේ? ආරක්ෂාව සලසා ගැනීමට තිය අයිතිය, තෝරා ගැනීමට තිය අයිතිය, තොරතුරු දැන ගැනීමට තිය අයිතිය, සවන් යොමු කරවා ගැනීමට තිය අයිතිය. හරිනේ. එතකොට IOCU ගේ 4 කොහොමද එන්නේ? මූලික අවශ්‍යතා සපුරා ගැනීමට තිය අයිතිය, සුවදායී පරිසරයක ජීවත් වීමට තිය අයිතිය, වන්දි ලබා ගැනීමට තිය අයිතිය, පාරිභෝගික අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතිය. හරිනේ අයිතිවාසිකම් 8. හරි. අපි එකින් එක බලමුද? පාරිභෝගික අයිතිවාසිකම්. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් 8ක් ඇත. මෙයින් 4ක් ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු ජෝන් එෆ් කෙනඩි විසිනි. අනෙක් අයිතිවාසිකම් 4 ඉදිරිපත් කරන ලද්දේ අන්තර්ජාතික පාරිභෝගික සමිති සම්මේලනය කියන්නේ IOCU කියන්නේ. හරිනේ. ජෝන් එෆ් කෙනඩිගේ අයිතිවාසිකම් 4 බලමු. දැන් ඔතන උඩ තියෙන ටික බලන්න ඕනේ නැහැ. ඒක නිකන් ඉතින් ඔය අපි දැන් කියවපු අයිතිවාසිකම් ටිකමනේ තියෙන්නේ. පල්ලෙහා තියෙන විස්තරෙත් එක තියෙන ටික බලන්න. භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම තුලින් තම සෞඛ්‍යයට හා ආරක්ෂාවට අහිතකර නොවන ආකාරයට භාණ්ඩ හා සේවා තෝරා ගැනීමටදී අයිතිය මෙයින් තහවුරු කර ඇත. භාණ්ඩ සේවා ලබා ගනිද්දී තමන්ගේ සෞඛ්‍යයට, තමන්ගේ ආරක්ෂාවට හානියක් නොවන විදියට ඒවා ගන්න එක අපේ අයිතිය. තොරතුරු දැන ගැනීමටදී අයිතිය. භාණ්ඩ හා සේවා මිලට ගැනීමේදී තොරතුරු දැන ගැනීමට පාරිභෝගිකයාට අයිතියක් ඇත. ආහාර පනත යටතේ පහත දැක්වෙන තොරතුරු ඇසුරුම් කරන ලද භාණ්ඩයක ලේබලයේ සඳහන් කළ යුතු බවට නීතියෙන් නියම කර ඇත්තේ මෙම අයිතිවාසිකම තහවුරු කිරීම සඳහායි.
මං කිව්වේ කඩේකට ගිහිල්ලා ඔය තොරතුරු ටික මුදලාලිගෙන් අහලා දැනගන්න අපිට අයිතියක් තියෙනවා තමයි. හැබැයි අපි ගිහිල්ලා ওই ටික අහන්න ගත්තොත් මුදලාලි වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැනේ. ඒ හින්දා මෙන්න මේ තොරතුරු ටික ලේබල් වල දාන්න කියලා තියෙන්නේ ඒකයි. නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වන දිනය, බර හෝ ප්‍රමාණය, අඩංගු ද්‍රව්‍ය ඔය ටික. ඊළඟට තෝරා ගැනීමේදී අයිතිය. කියන්න ගෙවන මිලට සාධාරණ වටිනාකමක් ලබා ගැනීම පිණිස ගෙවන මිලට සාධාරණ භාණ්ඩයක් ලබා ගැනීම පිණිස ගෙවන මිලට සාධාරණ භාණ්ඩයක් ලබා ගැනීම පිණිස ගෙවන මිලට සාධාරණ භාණ්ඩයක් ලබා ගැනීම පිණිස ආදේශක හා සමාන භාණ්ඩ සමග සසඳා බලන්න. ආදේශක හා සමාන භාණ්ඩ සමග සසඳා බලා මෙලදී ගැනීමේදී අයිතියයි. මෙලදී ගැනීමේදී අයිතියයි. මෙලදී ගැනීමේදී අයිතියයි. අපිට තෝරලා බලලා ගන්න අයිතියක් තියෙනවා. මෙලදී ගැනීමේදී අයිතියයි. හරි. ඊළඟට තියෙනවා සවන් යොමු කරවා ගැනීමේදී අයිතිය. කියන්න පාරිභෝගිකයාට සිදුවන කිසියම් අසාධාරණයකදී ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි. හරි. ඊළඟට ඒ ඇවිල්ලා ජෝන් එෆ් කෙනෙඩිගේ අතර හරිනේ. දැන් අප්ප පල්ලෙහාට මූලික අවශ්‍යතා සපුරා ගැනීමටදී අයිතියි. මිනිසාගේ මූලික අවශ්‍යතාවන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව, අධ්‍යාපනය ලබා ගැනීමටදී අයිතිය මෙයින් තහවුරු කර ඇත. ඊළඟට දින සුවදායී පරිසරයක ජීවත් වීමටදී අයිතියි. වර්තමානයේ ජීවත් වීම සඳහා යෝග්‍ය වූ මෙන්ම අනාගත පරම්පරාවට තර්ජනයක් නොවන්නා වූ පරිසරයක ජීවත් වීම සඳහා ඇති අයිතිය මෙයින් තහවුරු කර ඇත. ඊළඟට දින වන්දි ලබා ගැනීමටදී අයිතියි. එතන ලියන්න මෙහෙම පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අසාධාරණයන් වලදී ඊට එරෙහිව සාධාරණයක් ඉෂ්ට කර ගැනීමටදී අයිතියයි.
ඉෂ්ට කර ගැනීමටදී අයිතිය. සාධාරණයක් ඉෂ්ට කර ගැනීමටදී අයිතිය. ඊළඟට තියෙනවා පාරිභෝගික අධ්‍යාපනයක් ලැබීමටදී අයිතිය. එතන ලියන්න මෙහෙම පාරිභෝගික නීති රීති, පාරිභෝගික ආරක්ෂණ නීති රීති, පාරිභෝගික ආරක්ෂණ නීති රීති, පාරිභෝගික අයිතිවාසිකම්, පාරිභෝගික ආරක්ෂණ නීති රීති, පාරිභෝගික අයිතිවාසිකම්, සහ වගකීම් පිළිබඳ දැනුවත් වීමට ඇති අයිතියයි. දැනුවත් වීමට ඇති අයිතියයි. හරිනේ. ඔන්න එහෙමනම් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් 4 හරි. පැහැදිලිනේ? 8. එකපාරක් කියමු බලන්න ජෝන් එෆ් කෙනඩි ඉදිරිපත් කරපු පාරිභෝගික අයිතිවාසිකම් 4 කොහොමද දෙන්නේ? ආරක්ෂාව සලස ගන්න තියෙන අයිතිය, තෝරා ගැනීමට ඇති අයිතිය, තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය, සමන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය. ඊළඟට IOCU ගේ 4 කොහොමද දෙන්නේ? මූලික අවශ්‍යතා සපුර ගන්න තියෙන අයිතිය, සෝදායි පරිසරයක ජීවත් වෙන්න තියෙන අයිතිය, වන්දි ලබා ගන්න තියෙන අයිතිය, පාරිභෝගික අධ්‍යාපනය ලබා ගන්න තියෙන අයිතිය. ඔය අයිතිවාසිකම්. ඒතර අයිතිවාසිකම් කියන්නේ හැම වෙලේම අප විසින් දිනාගත යුතු දේවල්, අපිට ලැබෙන්න තියෙන දේවල්. ඊළඟට තියෙනවා පාරිභෝගික හැටියට අපෙන් වෙන්න තියෙන වගකීම්. තරව අපිට ලැබෙන්න තියෙන ඒවා. අපි ඒව දිනා ගන්න ඕනේ, ඒව ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි වගකීම්. දැන් ගොඩාක් මිනිස්සු වැඩේ මෙහෙමනේ. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගහනවා. තමන්ගේ අයිතිවාසිකම් නැති වෙනකොට ඒ අයිතිවාසිකම් දිනා ගන්න දඟලනවා. හැබැයි තමන්ගෙන් වෙන්න තියෙන වගකීම් සමහර වෙලාවට හරියට ඉෂ්ට වෙනවද කියලා බලන්නත් එපා. දැන් පාරිභෝගික හැටියට ඔය වගේ අයිතිවාසිකම් 8ක් අපිට තියෙනවා. එතකොට ඔය අයිතිවාසිකම් හරියට ඉෂ්ට වෙන්නේ නැත්නම් උල්ලංඝනය වුණොත් අපිට ඊට දෙකම කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ අයිතිවාසිකම් ටික හරියට ලැබෙන්න නම්, අයිතිවාසිකම් හරියට දිනා ගන්න නම් අපෙන් වෙන්න තියෙන වගකීම් ටිකකුත් තියෙනවා. අපේ වගකීම් ටික අපි හරියට ඉෂ්ට කරොත් තමයි අයිතිවාසිකම් ටික ව්‍යාපාරිකයන්ගෙන් අපිට හරියට ලැබෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ අයිතිවාසිකම් ඉල්ලනවට කලින් මේ වගකීම් ටික අපෙන් වෙනවද කියන එක. ගොඩාක් වෙලා තියෙන්නේ අපිට අසාධාරණයන් වෙලෙන්දන්ගෙන් වෙන්න හේතුව තමයි අපේ වගකීම් අපි හරියට ඉෂ්ට කරන්නේ නැති. දැන් අපි ඉගෙනුවට පස්සේ බලන්න මේ වගකීම් 5ක් තියෙනවා. ඔය වගකීම් 5 අපි හැමෝම හරියට ඉෂ්ට කරනවා නම් වෙලෙන්දන්ට නිෂ්පාදකයන්ට කිසිම වෙලාවක අපිට අසාධාරණයක් කරන්න තියෙන ඉඩකඩ අඩුයි. ප්‍රධාන වශයෙන් වෙලා තියෙන්නේ අපි අපේ වගකීම් ඉෂ්ට කරන්නේ නැති. බලමුකෝ මොනවද ඔය කියන වගකීම් කියලා. පාරිභෝගික හැටියට අපෙන් වෙන්න තියෙන වගකීම්. අපෙන් වෙන්න තියෙන වගකීම් වලින් එකක් තමයි විචාරාත්මක අවබෝධය. විචාරාත්මක අවබෝධය. විචාරාත්මක දැනුවත්භාවය. අවබෝධය කිව්වත් හරි. විචාරාත්මක දැනුවත්භාවය. ඒ මොකක්ද ඒ කතාව? මේක අපෙන් වෙන්න තියෙන වගකීමක්. මේක අපෙන් වෙන්න තියෙන දෙයක්. පාරිභෝගික හැටියට
අපි අපේ ආරක්ෂණ නීති රීති ගැන, කියන්නේ පාරිභෝගික ආරක්ෂණ නීති රීති ගැන, පාරිභෝගික අයිතිවාසිකම් ටික වගකීම් ටික ගැන, අනපනත් ගැන, ඒ වගේ දෙයකදී පැමිණිලි කරන්න ඕනි කාටද, මෙන්න මේ දේවල් ටික දැනගෙන ඉන්න එක අපේ වගකීම. හරි? ඒවා දැනගෙන ඉන්න ඕනි පාරිභෝගිකයෝ වුණාම. දැන් අපි සල්ලි දීලා වඩු ගන්නේ අපිනේ ගිහිල්ලා. ඒක නිසා දැන් අපිට යම් කිසි වෙලාවක අසාධාරණයක් වෙනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න පුළුවන් නීති රීති මොනවාද? බලධාරීන් කවුද? මේ දේවල් දැනුවත් වෙලා ඉන්න එක අපේ වගකීමක් වෙනවා. දැන් ඔයගොල්ලෝ මේ පාඩමේදී ඒ ටික තමයි මේ දැනුවත් වෙන්නේ. මේ පාඩම හරියට අහගෙන ඉඳලා තේරුම් ගත්තා කියලා කියන්නේ ඒ වගකීම් ටික. ඒ වගකීම ඉෂ්ට වෙනවා. දැන් මේ පාඩමෙන් පස්සේ ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට දැනුවත්භාවය ලැබෙනවා. ඔයගොල්ලෝ මේකෙදි ඉගෙන ගන්නවා පාරිභෝගික ආරක්ෂණ අනපනත් ගැන, බලධාරීන් ගැන ඔක්කොම ඉගෙන ගන්නවා. හරි දැනුවත්භාවය තියෙනවා. මෙතන කියන්නේ දැනුවත්භාවය විතරක් නෙවෙයි විචාරාත්මක දැනුවත්භාවය. ඔන්න ඕක තමයි ඔයගොල්ලන්ගේ නැත්තේ. ඔයගොල්ලන්ගේ නෙවෙයි අපේ නැත්තේ ඕක තමයි හැමෝගෙම. ගොඩාක් අය දන්නවා. ගොඩක් අය දන්නවා වෙලෙන්ද මොනවා හරි වැරදි වැඩ කරාම මේ කරේ වැරදි වැඩක් කියලාත් දන්නවා. මීට රෙහිව මෙන්න මේ අහවල් පනත යටතේ නඩු දාන්න පුළුවන් කියලාත් දන්නවා. මේක මෙන්න මේ පනත යටතේ වැරදි වැඩක් කියලාත් දන්නවා. විශේෂයෙන් කොමස් කරපෙවුන් දන්නවා. හැබැයි දැනගත්තට ඊට එරෙහිව කිසිම හඬක් නගන්නේ නැහැ. කතා කරන්නේ අසාධාරණේ දැකලා දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඒ වගකීම අපෙන් ඉෂ්ට වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒකයි වෙන්නේ. මෙතන කියන්නේ දැනගෙන ඉන්න. හැබැයි දැනගෙන අවශ්‍ය වෙලාවට කතා කරන්න. නැගී හිටින්න. ඒකනේ අපෙන් වෙන්නේ නැත්තේ. අපි දන්නවා දැනගෙන පාඩුවේ ඉන්නවා. දැන් බස් එකට නැගලා ටිකට් එක ගන්න. 18යි ගන්න. ඔයා 20 කොලයක් දෙනවා. 20 කොලයක් දුන්නාම මුදලාලි කියනවා. මුදලාලි නෙමෙයි මේ කොන්දොස්තර කියනවා. මානුසල්ලි දෙකක් නෑ බහින කොට ඉල්ල ගන්න. මානුසල්ලි රුපියල් දෙකක් නෑ බහින කොට ඉල්ල ගන්න. දැන් ඔයා මොකද කරන්නේ? පාඩුවේ ඉන්නවා. බහින කොට ඔක අමතක වෙනවා. බහින කොට රුපියල් දෙක ඉල්ලන්න අමතක වෙනවා. මතක් වුණත් සමහර වෙලාවට නිකන් වටපිට බලලා මිනිසුත් ඉන්නවා නිකන් එහෙම මේ රුපියල් දෙකක් හම්බුන්නේ නැහැ කියලා කියන්න ලැජ්ජයි. කෙල්ලෝ එහෙම ලැජ්ජයි. ඉල්ලන්නේ. ඕක බස් එකේ ගොන්දොස්තර දන්න හින්දා තමයි දෙකක් බහින කොට ඉල්ල ගන්න කියන්නේ. ඒ වෙලාවට ඊට එරෙහිව කතා කරන්න ඕනේ. බෑ මට දැන් දෙක ඕනේ. මට බහැලා දෙක ඉල්ලන්න ඔයා පස්සෙන් එන්න බෑ මට දැන් ඕනේ. එහෙම නැත්තම් මම ඔයාලට රුපියල් 16ක් දෙන්නම්. බහැලා මම ඔයාලට දෙකක් දෙන්නම්. මගේ යාළුවෙක් ඉන්නවා ස්ටෑන්ඩ් එකේ එයාගෙන් ඉල්ලලා මම රුපියල් දෙකක් දෙන්නම් දැන්ට 16ක් තියෙනවා ගන්න. ආවයකට කැමති නෑ නේ ඉතින් ඒක. ඒ වගේ තමයි මටත් දැන් රුපියල් දෙක ඕනේ. මානුසල්ලි නැති එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඔයාගේ ප්‍රශ්නයක්. අන්න ඒව කතා කරන්නේ. බෑ බහිනකොට මට ඕක අමතක වෙනවා මට දැන් රුපියල් දෙකක් දෙන්න. මොකද කොන්දොස්තරගේ වැඩක් නේ ඉතුරු සල්ලි දෙන්න සල්ලි කියන්නේ. ඉතින් එයා ඕක හිතලම කරන්නේ. එයා දන්නවා මේකට මිනිස්සු මීට රේව කතා කරන්නේ නැහැ ගොඩක් අය. ඔය වයසක සීයලා ආච්චිලා එහෙම හිටපු ගමන් ඔන්න කෑ ගහනවා රුපියලක් දුන්නේ නැහැ දෙකක් දුන්නේ නැහැ කියලා. එහෙම කෑ ගහනකොට ඒ ආච්චි හරි කාට හරි ඔයගොල්ලෝ hina වෙනවා. අර රුපියල් දෙකක් දුන්නේ නැහැ කියලා අර ආච්චි කෑ ගහනවා. කෑ ආච්චිට hina වෙන්න නෙමෙයි ඔයා ඒ වෙලාවේ ගෙලින්ම ආච්චිට සපෝට් එක දෙන්න ඕනේ. සප් එක දෙන්න ඕනේ ආච්චිට ගෙලින්ම බස් එකක්. හරි? මටත් රුපියල් දෙකක් ගන්න තියෙනවා ආච්චි. මේ මිනිස්සු කාටවත් මේ ඉතුරු සල්ලි දෙන්නේ නැහැ නේ හැමෝටම දෙන්නේ නැහැ. අන්න එහෙම පොඩ්ඩක් එහෙම මේ බස් එකට නැගින හැම මිනිහම ඉතුරු සල්ලි පස්සේ දෙන්නම් කිව්වහම බෑ දැන් ඕනි කියලා කිව්වොත් රුපියල හරි දෙක හරි පහ හරි කීය හරි ගමන්නේ නැහැ. බෑ පස්සේ ගන්න බෑ මට දැන් ඕනි එහෙම කියලා බස් එකට නැගින හැම එකම කිව්වොත්. හොඳා අසරණයිනි අනිවාර්යෙන් එතකොට මිනිහා ගෙදරින් හරි ඊළඟ දවසේ සල්ලි ගේනවා ඉතුරු සල්ලි දෙන්න. එතකොට බලන්නකෝ මේ මිනිස්සුයි අසාධාරණේ කරන්නේ අපේ වැරද්ද හින්දා. අපි ඉල්ලන්නේ නැති එකනේ වෙලා තියෙන්නේ. ඒකයි විචාරාත්මක දැනුවත්භාවය. හැබැයි දැනගෙන ඉන්න. නිකන් ඔහේ වාචාලකමට කියවලා හරියන්නේ නැහැ විචාරාත්මක බව කියලා. දැනගෙන ඉන්නත් ඕනි දැනගෙන කතා කරන්නත් ඕනි. දන්නේ නැතුව කතා කරන්න ගිහිල්ලා හරියන්නේත් නැහැ. දැනගෙන කතා නොකර ඉඳලා වැඩකුත් නැහැ. ඒක තමයි මේ වගකීමෙන් කියන්නේ.
දැන් ඔය ඉස්සර කැම්පස් ඉන්න කාලේ කහවත්තේ රත්නපුරේ මම පන්ති කරා නේද දවස්වල. එතකොට පුතේ සාමාන්‍යයෙන් පන්ති ඉවර වෙලා බස් එකේ යන්නේ. මහරගමට යන්න එපා. එතකොට මේ ඔක්කොම පන්ති ඉවර වෙලා පහට විතර බස් එකේ තමයි නගින්නේ. බස් එකේ නගිනකොට ගොඩක් වෙලාවට ඉතින් ඔය බදුල්ල ඉඳලා එන බස් තියෙන 99 අලුත් පාර කොළඹ බස් ඒවැය තමයි නගින්නේ. මොකද ඒවැය මේ අර සෙමි ලක්ෂරි කෙනේ අර්ධ සුඛෝපභෝගී කියලා ගහලා දෙනවා. ඇති සුඛෝපභෝගී කමන්නේ අනිත් බස් වගේම තමයි. අර සෙමි ලක්ෂරි කියලා ගහලා දෙන ඉතින් ගොඩක් වෙලාවට ඉතින් සීට් එහෙම පොඩ්ඩක් තියෙනවා. පහ වෙනකම් පන්ති කරලා මහරගමට යනකම් හිටගෙන යන්න බෑනේ. ඉතින් ওই බදුල්ලෙන් එන බස් වල තමයි නගින්නේ. ඒ සෙමි ලක්ෂරි බස් එකක් නම් ඒකේ ගහලා තියෙනවනේ S අකුර. අර ඔහොම කතිනයක් ගහලා S අකුර ගහලා තියෙන්න බෑ ඔහොම. එහෙම නැත්නම් N අකුර තිබ්බොත් normal S අකුර තිබ්බොත් සෙමි ලක්ෂරි. එහෙම නෙදී. බදුල්ලෙන් එන හැම බස් එකක්ම සෙමි ලක්ෂරිත් නෙවෙයි. සමහර ඒවා normal බසුත් වෙනවා. CTB එහෙම කොහොමවත් normal. දවසක් කොහොම බස් එකේ නැගලා යද්දි එකපාරට දැන් සෙමි ලක්ෂරි ගානනේ මට දීලා පුරුදු බස් එකේ කොන්දොස්තරේ. ඉතින් ඒ මිනිස්සයාගෙන් ටිකට් එක ගන්නකොට මගෙන් සෙමි ලක්ෂරි ගානම ගත්තා. හැබැයි බස් එකට නගිනකොට මම දැක්ක මේකේ S අකුර නෙවෙයි තිබ්බේ N අකුර. ඒක normal. මේ මිනිස්සයා සෙමි ලක්ෂරි ගාන ගත්තා. ඒ දවස්වල රුපියල් 60ක් විතර වැඩිපුර දෙනවා කියලා කියන්නේ සාමාන්‍ය රයිස් එකක් කන්න තියෙන සල්ලි. කැම්පස් එකට ගිහලා සල්ලි නෑ නේද දවස්වල. රුපියල් 60 කියන්නේ එන වටිනවා. දෙපාරක් තුන් පාරක් තේ බොන්න පුළුවන් කැන්ටිමෙන් කැම්පස් එකේ. රුපියල් 2යි රේන්ජි. ඔත්තුවක් රුපියල් 30යි එහෙමනේ කැම්පස් එකේ. බත් එක 25යි. ඉතින් කීපාරක් කෑව හැකිද රුපියල් 60ක් කියන්නේ. ඉතින් ඒ හින්දා ඒ දවස්වල කැම්පස් එකේ ඒකට පොඩ්ඩක් අර තියෙනවනේ 아무තු ලයින් එක කැම්පස් එකේ. ඒ ගතියක් ටිකක් තියෙන හින්දා ගෙලින්ම මම කිව්වා මේකේ මේ නෝමල් එක ගහලා තින්නේ මේ බස් එකේ. මේ සෙමි ලක්ෂරි ගන්න අරන් තින්නේ. මේ සාමාන්‍ය ගාස්තුනේ මේක ගන්න ඕනේ. අන්න ඊට පස්සේ කොන්ද එහෙම මේ ආපෝ බලන්න අර කුටු කුටු ගාලා ඔන්න දැන් ඉතුරු දාලා අන්න තව දෙකේ උන් දෙන්නේ තුන් දෙනෙක් කෑ ගන්න ඊගා. අපිට උගත්තනේ අපිට උගත්තනේ. ඔයාලා වැඩි කට්ටිය හිටියේ නෑ බස් එකේ. ගොඩක් කෙවුම් කෑ ගහලා ඔන්න ඉතුරු සල්ලි ඉන්නේ. අන්න බලන්න එතකොට දැන් එතන මම වාඩුවේ හිටියේ නම් එහෙම අනිත් එවුන් දන්නේ නැහැ. අර මම කෑ ගහපු හින්දා පොත්තට සිද්ධ වුණා බස් එකේ හිටපු ඔක්කොටම වගේ ඉතුරු සල්ලි දෙන්න. මම ඉතින් වෙනද බහින දැන්ට වඩා ටිකක් මෙහෙම බැත් අරු ගෙවුත් එහෙම අන්නේ ඉන්න. එතකොට බලන්නකො මේ අපි කතා නොකරොත් අර ඒ සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. ගොඩක් ඒකනේ වෙලා තියෙන්නේ. මේ කාලේ ඉතින් අර අපිත් ඉතින් ඒ වරේ කැම්පස් කාලේ යනම්ම නම් හින්දා එහෙම ටෝක් කරනවා. නැත්නම් ඉතින් ඔය පාඩුවේ යනවනේ අනේ කමක් නැහැ ඔකයි මෙහෙම එහෙම දන්නේ නැහැ නික ගා යනවා. ඒක විචාරාත්මක දැනුවත් බව තියෙනවා. දවසක් ඔය කඩේක කන්න ගිහිල්ලා කකා ඉන්නකොට සීයා කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවා ඉදියාප්ප දෙන්න කියලා. කඩවල වල දන්නවනේ ඉදියාප්ප දෙන විදිහ. අර 10 10 ගොඩවල් තියෙන එක්ක 5 5 ගොඩවල් හදලා නෙදී. ඒ සීයා ඉදියාප්ප 10ක් ඉල්ලුවේ. අර ඉතින් කඩේ කොල්ලා ඉතින් ඉදියාප්ප ටිකක් දාලා උදු ටිකක් දාලා ගිහින් දුන්නා. දැන් ටිකක් වෙලා ගිහිල්ලා ගෑ ගන්න මේක 10ක් නෑ 9යි තියෙන්නේ. මේක 10ක් නෑ මේ 9යි තියෙන්නේ. අර ගොඩවල් හදලා තියෙන්නේ 10 10න්. අර ගොඩක් අරගෙන ගිහින් දුන්නා. 100 ගණන් කළා. මොකද? නැකල වැඩි නෑ මේ තාම පන්තියක අර ඔන්ලයින් උගන්වනවා. ඉදියාප්පය දුන්නා. නවතන ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ. අපිට දුන්නා නම්. අර ගොඩක් දාලා හොදි ටිකක් දාලා අපිට දුන්නා නම් ගණන් කරගෙන ඉන්නවා. අරලා දානවා මිසක් පරපර ගන්න. එතකොට බලන්න මුදලාලි ෂේප් එකේ කරගෙන ගිහින් තියෙන වැඩි 10 10 හදලා තියෙන ගොඩවල් වලින් එක එක ගන්නවා. එක එක අරගෙන ගොඩවල් 9කින් ගන්නකොට තව ගොඩක් මිනිහා හදනවා. අපේ හිතේ 10ක් කෑවා. 20ක් ගන්න එකට දෙකක් අඩුයි. 18යි උගාලේ. මොන කඩවල වල කරන වැඩ දැන්. එතකොට අර 100 බෑ ගැහුවා ඒකට එරෙහිව. හැබැයි ඉතින් කඩේට කන්න යන අනිත් මිනිස්සු සමහර විට දැන් කාගෙන යනකොට දෙන අඩු 9යි කෑවේ. නෑ බැරි වෙලා එකක් කැවුනොත් දන්නේ නෑ. සමහරට 10ක් කන්න නැති මට ගණන් කරනකොට 9යි ඉන්නේ නැද්ද? ආන බලන්න. ඉතින් නික දිගටම ඔය වෙලෙන්ද ඔය වැඩේ කරනවා. කියන්නේ ගොඩාක් තැන්වල වෙලා තියෙන්නේ වෙලෙන්දෝ මේ අසාධාරණේ කරන්නේ අපේ වගකීම අපි හරියට ඉෂ්ට නොකරන හින්දා. එළවලු ගන්න ගියාම එළවලු විකුණන මිනිස්සු මොකද කරන්නේ? මේ රුපියල් 10ක් නැහැ. තක්කාලි ගෙඩි දෙකක් දාන්නද?
දෙහි ගෙඩි දෙකක් දාන්න. රුපියල් 10ක් ඉතුරු සල්ලි දෙන්න නැහැනේ. තක්කාලි ගෙඩි දෙකක් දෙන්න දාන්න, එක්ක දෙහි ගෙඩි දෙකක් දෙන්න දාන්න. අපි කියන්නේ නෑ ඒක දෙහි තක්කාලිත් දෙනවා මට රුපියල් 10ක් දෙන්න. තක්කාලි උන්නම් මම ගන්නවා. දෙහි උන්නම් මම ඉතින් කලින්ම ගන්නවා. එහෙම ඉතුරු සල්ලි නෑ කියලා ඉවර වෙලා බාණ්ඩ දෙන්න බෑ. මොකද දැන් බාණ්ඩ හොමාරු ඉවරයි. බාණ්ඩ හොමාරු කියන්නේ මේ බාණ්ඩ කඩවල වල ගියාම දැන් ඉස්සරලා රුපියලක් නෑ කියලා ටොපියක් දෙන්නේ. දැන් රුපියල් 10 නෑ කියලා එහෙම නැත්නම් රුපියල් 5 නෑ කියලා ටොපි දෙනවා. රුපියල් 5ක් නෑ කියලා ටොපි දෙනවා. 5 නම් හරි කිව්වා 10 නෑ කියලා දෙනවා චොකලට් කෑලි හරි මොනවා හරි. ඊ ඇවිල්ලා කපටිකම. මොකද ඔය දෙන එක අරගෙන එනවනේ අපි පාඩුවේ. ඒ ඇස්සේ මුදලාලි කරන්නේ අර චොකලට් කෑලි ටිකක් විකුණ ගන්න. එක්ක ටොපි බෝතලෙත් ඉවර කරගන්න. නෑ ටොපි එපා. චොකලට් එක මම ගන්නෑ නෑ. ඉතුරු සල්ලි දෙන්න. එහෙම කියන්නේ. ඉතුරු සල්ලි දෙන්න මාරු සල්ලි තියාගන්න එක අපේ වැඩක් නෙවෙයි නේ ඒක මුදලාලිගේ වැඩක්. තාම රුපියල් 180 ඉඳලා උඩට වළංගු වෙන්නේ ලංකාවේ. ඉතින් ඒක නිසා ඒ කාසි නෑ කියන්නේ අනේ නෑ එහෙම කියන්න බෑ. ඒක බැංකුවට ගිහින් එන කරන් ඉන්නවා. පොඩි සල්ලි ගන්න පුළුවන් බැංකුවට ගිහලා. පොළ දීලා. අරක අපටිකමනේ වැඩි හරියක්. එතකොට නිකන් තියෙන චොකලට් කෑලි ටිකක් තිබෙනවා එක්ක ටොපි ටිකක් තිබෙනවා. ඒක තමයි කරන්නේ. අන්න බලන්න මේ හැම තැනකම වෙලා තියෙන එතකොට බලන්න මුදලාලිලා ඔය වැඩ කරන්නේ. අපේ තියෙන මෙන්න මේ වගකීම අපි ඉෂ්ට නොකරන හින්දා විචාරාත්මක දැනුවත්භාවය. අපි දන්නවා කතා කරන්නේ. අන්න ඒක දැනගෙන ඉන්න ඒ වගේම දැනගෙන නිකන් ඉන්න එපා දැනගෙන කතා කරන්න. විචාරාත්මක දැනුවත්භාවය. ඔන්න එක වගකීම. අනික තමයි සක්‍රීය දායකත්වය. සක්‍රීය දායකත්වයේ කියලත් මේකට කියනවා ක්‍රියාකාරී සහභාගීත්වය කියලා කියනවා. හරි. ඕකෙන් අදහස් කරන්නේ පුතේ මේකයි. අපි වෙලෙන්දන්ගෙන් හැම වෙලේම සාධාරණේ ඉල්ලනවනේ. ව්‍යාපාරිකයන්ගෙන් අයිතිවාසිකම්නේ අපි ඉල්ලන්නේ. මේ නිෂ්පාදකයන්ගෙන් අපේ පාරිභෝගික අයිතිවාසිකම්. එතකොට ඔක්කොටම කලින් අපිට කියනවා පාරිභෝගික විදිහට. පාරිභෝගික විදිහට ඔබ යුක්ති සහගත ගණදෙනු වල පවණක් නිරත වෙන්න. ඒක තමයි සක්‍රීය දායකත්වය දෙනවා කියන්නේ. අපි අයුක්ති සහගත වෙලා වෙලෙන්දකින් යුක්තිය ඉල්ලලා හරියන්නේ නැහැ සාධාරණ ඉල්ලලා හරියන්නේ නැහැ. ඔක්කොටම කලින් අපි දැනගන්න ඕනේ යුක්ති සහගත ගණදෙනු වල නිරත වෙන්න. ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ අපි නිරත වෙලා තියෙන්නේ අයුක්ති සහගතේ. දැන් උදාහරණයක් විදිහට පහුගිය කාලේ සංචරණ සීමා දාලා තිබ්බනේ. සංචරණ සීමා දාලා තියද්දී වයින් ස්ටෝස් වහලා තිබ්බනේ. ඒ වයින් ස්ටෝස් වහලා තියද්දී ඕනි තරම් තැන් වල තිබ්බනේ අරක්කු විකුණන්න. වයින් ස්ටෝස් වල මිනිස්සුම ඕවගෙන අහලා ගමේ අතන මෙතන හොරෙන් විකුණනවා. විකුණන්නේ කෙලින්ම වැඩි මිලට. වැඩි මිලට විකුණන්නේ අධික මිලට විකුණන්නේ. එතකොට මෙතන මට කියන්න වැරද්ද කරන්නේ විකුණන මිනිහද වයින් ස්ටෝර්ස් වහලා තියද්දී වැඩි මිලට මේවා ගන්න මිනිහද? මෙතන වැරදි. ගන්න එකානේ වැරදි. විකුණන එක විකුණන්නේ ගන්න හින්දානේ දැන් ගොඩක් වෙලාවට උතන ඒ විකුණන එක උතෙන්ට පෙළඹෙන්නේ අර ඒව ඕනි කරන මිනිස්සු සලින් සැරේ කරදර කරනවා නැද්ද කියලා අහනවා කීය වුණත් කමන්නේ නැහැ දෙනවා නම් දෙන්න කියනවා. ඒ ඉල්ලුම දැක්කම තමයි අර විදියට විකුණන්නේ. ඕක කවදා හරි ආයේ නැවත අරපු දවසට નિયમિત මිලට ගන්න පුළුවන්කම තියෙනවනේ. එහෙම පුළුවන්කම තියාගෙන අර කළු කඩ මිලට ගන්නවා නම් එතන වැරදි විකුණන මිනිහා නෙමෙයි ගන්න මිනිහා. ඒ කියන්නේ අපි තමයි එතන අයුක්ති සහගත ගණදෙනුවේ නේද වෙලා තියෙන්නේ. දැන් පොය දවසට තෝ අහනවනේ. පොය දවසට වැහුවාම ඒත් එහෙමනේ. එදාට ඕනි තරම් තියෙනවා කළු කඩ මිලට. රෑ 9ට ඕවා වහනවනේ. රෑ 9න් පස්සේ ඕනි තරම් තියෙනවා කළු කඩ මිලට. ඉතින් එතකොට මෙතන හැමතැනකම වෙලා තියෙන මේවා ගන්න මිනිස්සුනේ වැරදි මොකද උන් බලෙන් දෙන්නේ නැහැ. ඒව වුණා කරන මිනිස්සු පොයට වහලා නම් කලින් දවසේ අරන් තියා ගන්නවා නම් හරියි. 9ට වහනවා කියන තැනක 9ට කලින් ඕනි තරම් ගත්තා නම් ඉවරයි. එතකොට එතන අසාධාරණයක් වෙලා නැහැ නේද? දැන් මෙතන වෙලා අදින ඉල්ලම් කෑම. નિયમિત වෙලාවෙන් පස්සේ ගිහිල්ලා වැඩි මිලට ඉල්ලනවා. එතකොට ඉතින් දෙනවා. ඒ කියන්නේ හැම වෙලේම අපිට කියනවා ගණදෙනු වලදී පාරිභෝගික හැටියට ඔබ යුක්ති සහගත ගණදෙනු වල නිරත වෙන්න.
හරි. ඒක අපේ වගකීම. දෙකයි. තුන්වෙනි එක පරිසරයේ පිළිබඳ සැලකිලිමත් බව. පරිසරයේ පිළිබඳ සැලකිල්ල. පාරිභෝගික හැටියට තමන්ගේ පරිභෝජන කටයුතු කරද්දී තමන් යම් යම් දේවල් පරිභෝජනයේ පරිහරණය කරද්දී පරිසරය ගැන අවධානය යොමු කරන්න, පරිසරය ගැන හිතන්න. හරි? ඒක තමයි මෙතන කියන්නේ පරිසරයේ පිළිබඳ සැලකිල්ල කියන්නේ. දැන් අපි තැඹිලි ගෙඩියක් බීලා බෝම්බේ එහෙම පාට විසික් කරනවා. අන්න පරිසරය ගැන සැලකිල්ලක් නැහැ. යෝගට් කාලා කප් එක විසි කරනවා. අන්න සැලකිල්ලක් නැහැ. කෑම ඔතාගෙන ගිහලා රන්සීට් කොලේ එහෙම විසි කරලා දාන. පරිසරය ගැන සැලකිල්ලක් නැහැ. එතන පාරිභෝගිකයන්ගෙන් වෙන්න තියෙන වගකීමක් තමයි තමාගේ පරිභෝජන කටයුතු වලදී පරිසරයට හානියක් නොවන පරිදි මේ පරිභෝජනයන් කරන්න කියලා කියන්නේ. මිනිස්සු මොන්න ගිහිල්ලා දැන් වල බීලි වෙන වෙලා අර බෝතල් කුඩු කරලා අරගෙන මේක කරලා ඔහේ කොහරි ලන්දකට විසි කරලා එනවා. එක්ක ඔය වතුරකට දාලා එනවා. එනේ පරිසරය ගැන හිතන්නේ නැති කේස් එකනේ වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවා සිරිපාදේ ගියාම පස්සේ අහල පහල තියෙන தත්ත්වය කොහොමද කියලා. වෙන කොහේ හරි වන්දනා ගමනක් ගියාම ස්වභාවික තැනක් බලන්න ගියාම මිනිස්සු ඒ තැන් විනාශ කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි මෙතන වෙලා තියෙන්නේ පාරිභෝගික විදිහට අපේ වගකීමක් ඉෂ්ට කරන්නේ නැති එක වෙලා තියෙන්නේ. පරිසරය ගැන කිසිම සැලකිල්ලක් නැතුව තමයි අපි පරිභෝජන කටයුතු කරලා තියෙන්නේ. ඉතින් පාරිභෝගික විදිහට අපේ වගකීමක් තමයි පරිසරය ගැන සැලකිලිමත් වෙන එක. ඊළඟට සමාජයේ පිළිබඳ සැලකිල්ල. සමාජයේ පිළිබඳ සැලකිල්ල. අනික අපේ සමහර පරිභෝජන කටයුතු කරද්දී සමාජය ගැන හිතන්න. සමාජයට අසාධාරණයක් නොවන විදිහට තමන්ගේ පරිභෝජනය කරගෙන යන්න. සමාජයේ කියන අනිකුත් පාර්ශවයන්ට කියන්නේ. දැන් කවුරු හරි මිනිස්සු ගොඩක් ඉන්න තැනක සිගරට් එකක් බොනවා. එතකොට මේක ඇවිල්ලා සමාජය ගැන හිතන්නේ නැති පරිභෝජනයක් නේ. සිගරට් එකක් බොනවා නම් කට්ටිය ගොඩක් ඉන්න තැනක. එතකොට එකක් තමයි ඒක අර පොඩි ළමයි එහෙම බලන් හිටියොත් වැරදි ආදර්ශයක් දෙන එක එතන එකක්. අනික තමයි ඕකේ 125 නේ බොන මිනිස්සු බොනවා කියන්නේ. ඉතුරු ටික බොන්නේ අහල පහල ඉන්නේ ඕනුනේ. එතකොට උතන ළමෙක් හම්බ වෙමින් ඉන්න අම්ම කෙනෙක් ඉන්න පුළුවන්, ඇදුම හරි මොනවා හරි දින ලෙඩෙක් ඉන්න පුළුවන්, පිළිකා දින ලෙඩෙක් ඉන්න පුළුවන් අහල පහල. මේ මිනිස්සු කොහොමද? ඒ කියන්නේ අර සමාජය ගැන හිතන්නේ නැති පරිභෝජනයන් නේවා. ඒක පරිභෝජනය කරන පුද්ගලයා ඒක කරගත්තට කමක් නැහැ. අනිත් අයට අවාසියක් නොවේ. අන්න ඒක. දැන් බලන්න බස් වල යනකොට බස් එකේ සමහර බස් වල හයියෙන් සින්දු දාගෙන යනවා. සින්දු විතර නෙවෙයි විෂුවලුත් දානවා. දැන් ওই බස් එකේ පොඩි ළමයි ඉන්නවා, වයසක ඉන්නවා, අම්මලා දුවලකට වාඩි වෙලා ඉන්නවා, තාත්තලා පුතාලා වාඩි වෙලා ඉන්නවා, අක්කලා නංගිලා අයියලා මල්ලිලා ඔය ආදී වශයෙන් බස් එකේ වාඩි වෙලා යනවා. අර දාලා තියෙන සමහර විෂුවල් සින්දු බලන්න. ළඟ වාඩි වෙලා ඉන්නේ උන්ට මූණට මූණ බලා ගන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. පොඩි උරුත් තියෙනවා. සමහර වෙලාවට ගෙවල් වලින් එහෙම පොඩි උන් ඉතින් එනේ පරිස්සමට බලා ගන්න. ටීවී බලන්නවත් දෙන්නේ නැහැ, කාටුන් විතරයි බලන්න දෙන්නේ. එහෙම පොඩි එකා ඉස්කෝලේ යන බස් එකට නැග්ගහම පස්සේ උට අර විෂුවල් ලැබෙයි. ඉතින් උගන්න දෙන්න ඊගාව. හරි. ඔටු දාන සයිස් එකේ විෂුවල් තියෙනවා. බස් එකේ දාන්නේ. මහිනතර මතක නැහැ සමහරෙන්ට ඒක දිහා බලන්නේ. ඉතින් බලන්න සමාජය ගැන හිතන්නේ නැති පරිභෝජන. ඔක දාන්නේ ඔතන ඉන්න ඩ්‍රයිවර් හරි කොන් දොස්තර හරි. ඒගොල්ලෝ හිතන්න ඕනේ මේක. අනික පොදු ප්‍රවාහන සේවයන්නේ බස් එක කියන්නේ තමන්ගේ ප්‍රයිවට් වාහනය කියනවා නම් ඕනෙ රුපියල් දාගෙන ගියාම ප්‍රශ්නයක් නැහැ. ඒක තමන්නේ බලාගෙන යන්නේ. බස් එක කියන්නේ පොදු ප්‍රවාහන සේවයක්. බස් වල යනවා හැම ආකාරයකම මිනිස්සු. සමහර විට මේ බස් එකේ යනවා තමන්ගේ අම්මව හරි තාත්තා හරි හොස්පිටල් එකට නවත්තලා හොඳටම අමාරුයි. දැන් මේ හොස්පිටල් එකේ ඉඳන් ගෙදර යන ගමන් බස් එකේ. අන්න පැලෙන්න දාලා සින්දු. මේ මිනිස්සයා සින්දු අහන මානසිකත්වයක නෙමෙයි යන්නේ. ලොකු දුකකින් යන්නේ. තමන්ගේ ළඟම කෙනෙක් මැරිලි ඉවර වෙලා මල ගෙදර යන ගමන්. අන්න අර කන පැලෙන්න සින්දු දානවා. එක්සෑම් එකක් ලියන්න මේ යන ගමන් විෂය කරුණු මතක් කරගෙන ළමෙක්. තේරෙම මතක වෙනවා අරගේ විෂුවල් එකක් ගිහිල්ලා අර සින්දු ටික දකින්න. හරි. ඇවිල්ලා අර සමාජය ගැන හිතන්නේ නැති පරිභෝජනයේ නේද වෙලා තියෙන්නේ. හරි.
ඉතින් ඒකයි අපිට කියන්නේ පාරිභෝගික හැටියට සමාජය ගැන හිතන්න තමන්ගේ පරිභෝජන කටයුතු වල. සමහර ගෙවල් වලත් එහෙම අයියෙන් සිඳු දානවා. ගම්මටම ඇහෙන්න තෙට් එක දාන උන් ඉන්න ඔය ගම් වල පලාතටම ඇහෙන්න දානවා නිකන් හරි ලොකු වැඩක් වගේ. හරි. ඒ ගෙදර දැම්මම ඇති අහල පහල ගෙවල් හතර පහකට. මේ සමාජය ගැන හිතන්නේ නැති පරිභෝජනය. තමන්ට සිඳු අහ ගන්න ඕන නම් තමන්ට ඇහෙන්න ප්‍රමාණයට දාගත්තම හරිනේ. ඒ අස්සට ඇහෙන්නේ. දැන් එහා පැත්තේ ගෙදර ඉන්නවා සමහර විට මේ පාරේ A level ලියන ළමයි. එතකොට ඒ ගෙදරට බාධා. සමහර විට පොඩි ළමෙක් ඉන්න ගෙයක් තියෙන ඊට එහා පැත්තේ. අර ළමයාට ඉදි කරන්න හැම විදියක් නැහැ. ඉදි කරපු ගමන් අර සෙට් එක දාපු ගමන් දුක් ගාලා ඇරෙනවා. ඕක ඇවිල්ලා අනිත් මිනිස්සුන්ට කරදරයක් කරන විදියට තමන්ගේ පරිභෝජනයන් කිරීමක් නේ උතන වෙන්නේ. අයියෙන් සිඳු දාගෙන ආනවා සමහර මිනිස්සු. සිඳු විතර නෙවෙයි සමහර ගෙවල් වල මහා පාන්දර 3ට විතර පිරිත් දානවා ගමටම ඇහෙන. හරි? පාන්දර 3ට විතර පිරිත් දානවා මුළු ගමටම ඇහෙන. ඒකත් එහෙමනේ ඉතින්. සිඳු කියලා පිරිත් කියලා වෙනසක් නැහැ ඉතින්. පිරිත් තුනත් එහෙම තමයි. ඉතින් අනිත් මිනිස්සුන්ට කරදරයක් නම් කරදරයක්. මිනිස්සු රාය 12 වෙනකන් වැඩ කළා සමහර වෙලාවට නිදා ගන්න. පාන්දර 3ට විතර අර ගෙදර මිනිස්සු හවස 7කට නිදාගෙන පාන්දර 3ට පිරිත් දානවා. එකපාරට හැරිලා බලනකොට පන්දලකද කියලා හිතෙනවා. ඒ තරම් සද්දට දානවා. ඉතින් එහෙම පිරිත් අහනවනේ සමහර මිනිස්සු හයියෙන් සද්දට පිරිත් දානවනේ නිකන් අර ආනිසංශ වැඩි වෙයිද දන්නේ නැහැ වගේ එකක් එහෙම හිතනවත් දන්නේ. ගෙදර නිකන් දේශාන්ති උදා වෙනවා බල පෙරේත දුපූත දෝෂ එහෙම තියෙනවා එහෙම හයියෙන් දාන්න කියන එකක් නැහැ. ඔයාට පිරිත් අහනවනම් හැන්ඩ්‍රි ගහගෙන නුවත් ඇති. ඒකයි අර හයියෙන් සිඳු දාන එක විතරක් වැඩි කියන්නේ බෑනේ. හයියෙන් පිරිත් දැම්මත් ඒක සමාජය ගැන හිතන්නේ නැති පරිභෝජනය. එහා පැත්තේ ගෙදර මිනිස්සුන්ට පිරිත් අහන්න ඕන නම් ඒ මිනිස්සු අහගනින්. මොනේ මේ ගෙදර මිනිස්සු ඇවිල්ලා කිව්වනම් අවුලක් නෑ මේ ඔයගොල්ලන්ගේ ගෙදර පිරිත් දානකොට පොඩ්ඩක් අපිටත් එක්ක ඇහෙන්න දාන්න කියලා කිව්වොත් නම් දැන් මට කමන්නේ. නැත්තම් මේ කන පැලෙන්න උදේ පාන්දර පිරිත් දාන්න ඕන කියලා එකක් නෑ. අවසර බෝධි පූජා. ගෙවල් වල දානවා පලාතට වැහෙන. නිකන් බෞද්ධ කියලා පෙන්නන්නත් එක්ක වගේ. හයියෙන් බුද්ධ බෝධි පූජාවක් දාලා සෙත් කවි කියනවා. අහල පහලකට වෙන වැඩක් කරගන්න දියන්නේ. ඕගොල්ලන්ගේ ගෙදර ඒව දානවා නම් ඕගොල්ලන්ගේ ගෙදරට ඇහෙන්න දාගත්තා නැති. හරි. සමහර විට එහා පැත්තේ ගෙදර සිඳු දානකොට ඕගොල්ලන්ගේ ගෙදර බනිනවා. අයියේ සිඳු දානවා මුට කිසි ගානක් නැහැ අනිත් මිනිසුන්ට කනක් ඇහිලින්නක් නැහැ නේද. එහෙම කියන ඕගොල්ලන්ගේ ගෙදරම හවසට බෝධි පූජාව දාන ඊට වඩා අයියේ. ඒතකොට ඒකේ මිනිහට කරදරයක් වෙන්නේ නැහැ. හරි. ඒක ඒව Tamanට ඇහෙන්න දාගත්තා නැති සමහර ගෙවල් වල හයියෙන් බෝධි පූජාව දාලා ගේ ඇස්සේ කුමාරපු ගියාගෙන වලි. වෙනගන්න. ඒක ඇහෙනකොට අයියේ බෝධි පූජාව දානවා. ඔහොම එන්නේ. ඒකත් ඇවිල්ලා සමාජය ගැන හිතන්නේ නැති පරිභෝජනය. හරි? අන්න. ඒ හින්දා පාරිභෝගික විදියට සමාජය ගැන සැලකිලිමත් වෙන්න කියලා අපිට කියනවා. අනික තමයි සහයෝගීතාවය. සහයෝගීතාවය කියලා කියන්නේ අයිතිවාසිකම් දිනා ගන්න යනකොට සහයෝගයෙන් යන්නේ. ගොඩක් මිනිස්සු අයිතිවාසිකම් දිනා ගන්න යන්නේ ගහගෙනනේ. එහෙම නෙමෙයි මෙතන කියනවා හැමෝමත් එක්ක සහයෝගයෙන් කතා බහ කරලා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න. හරි. ආයෙත් බලන්න පාරිභෝගික වගකීම් කියන එක. වගකීම් පහම කියවන්න හොඳට. අවබෝධයෙන් ඒ ටික කියවන්න වගකීම් පහ. හරිද? එතකොට ඔන්න පාරිභෝගික හැටියට අපිට තියෙනවා දැන් කීයක්ද අයිතිවාසිකම් තියෙනවා 8ක්. වගකීම් තියෙනවා 5ක්. හරිනේ? අයිතිවාසිකම් 8යි වගකීම් 5යි.
අනිවාර්යෙන් මතක තියාගන්න අයිතිවාසිකම් වගකීම් කවලම් කරලා දීලා අපෙන් අහනවා පහත සඳහන් දෑ අතරින් පාරිභෝගික වගකීම් වන්නේ අයිතිවාසිකම් වන්නේ ඔහොම අහනවා. අයිතිවාසිකම් ටික වෙනම වගකීම් ටික වෙනම මතක තියාගන්න. අයිතිවාසිකම් ඔක්කොම 8යි වගකීම් ඔක්කොම 5යි. ඒක හරි. ඊළඟට තියෙනවා පාරිභෝගික ආරක්ෂණය සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග. දැන් අපි දන්නවා පාරිභෝගිකයන්ව ආරක්ෂා කරනවා කියන වැඩේ. පාරිභෝගිකයන්ව රැකබලා ගන්නවා කියන වැඩේ දැන් අපි මුලින්ම කිව්වනේ මේක කරන්න ඕනි කවුද? මේ වැඩේ කරන්න ඕනි රජය. කොහොමද ඒක කරන්නේ? අපි කිව්වා නීති රීති අනපනත් ගෙනහලා තමයි මේ වැඩේ කරන්නේ. මේක තමයි දැන් මේ අපෙන් අහන්නේ. පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා රජය මොනවද කරලා තියෙන්නේ? රජයට ඉතින් කරන්න පුළුවන් දේ තමයි ඒ සම්බන්ධයෙන් නීති රීති ගේන එක අනපනත් ඇති කරන එක. ඔකනේ පුළුවන්. අවලු විවිධ ආයතන පිහිටුවීම කියලා තියෙනවා. ඉතින් පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා රජය විවිධ ආයතන පිහිටවලා තියෙනවා. නිකම්ම ඉතින් අපි විවිධ ආයතන පිහිටුවීම කියලා හරියන්නේ නැහැ. මේ මොනවාද ඒ ආයතන කියලා ඉතින් උදාහරණ දෙක තුනක් දෙන්න ඕනේ. කියන්න පළවෙනි උදාහරණය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී. දැන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. තව එකක් ඕනනම් මිනුම් ඒකක ප්‍රමිත හා සේවා දෙපාර්තමේන්තුව. මිනුම් ඒකක ප්‍රමිත හා සේවා දෙපාර්තමේන්තුව. මිනුම් ඒකක ප්‍රමිත හා සේවා දෙපාර්තමේන්තුව. හරි ඒව තමයි. එතකොට දැන් පාරිභෝගික ආරක්ෂණය සඳහා අපි මේ කතා කරන්නේ රජය ගෙන ඇති ක්‍රියාමාර්ගනේ. ඉතින් අරන් තියෙන එක ක්‍රියාමාර්ගයක් තමයි ඔන්න ඔය විවිධ ආයතන ඇති කිරීම කියන එක. ඒ යටතේ එතකොට එයා ඇති කරලා තියෙන ආයතන තමයි දැන් අපි ඔය කිව්වේ. උදාහරණ ටික. ඊළඟට එයා අරන් තියෙන දෙවෙනි ක්‍රියාමාර්ගයක් ඇටියට අපි දෙනවා පාරිභෝගික අධ්‍යාපනය ප්‍රචලිත කරලා තියෙනවා. මොකක්ද ඔය පාරිභෝගික අධ්‍යාපනය කියන්නේ? පාරිභෝගික අධ්‍යාපනය කියන්නේ පුතේ සාමාන්‍යයෙන් මේ අපි මිනිස්සු හැටියට ලබන එක එක දේවල් ඉගෙන ගන්න එක නෙමෙයි. අපි එක එක විෂයන් ඉගෙන ගන්නවා. පාරිභෝගික අධ්‍යාපනය කියන්නේ පාරිභෝගික නීති රීති අනපනත් ගැන දැනගෙන ඉන්නවාද කියන්නේ. පාරිභෝගිකයෙක් විදිහට දැනගත යුතු දේවල් ටිකක් තියෙනවා. අන්නේ දේවල් ටික දන්නවද කියලා මෙතන බලන්න. දැන් ඔයගොල්ලෝ කොමර්ස් කරන ළමයි හින්දා මේ පාඩම අවසන් වෙනකොට ඕගොල්ලන්ට පාරිභෝගික අධ්‍යාපනය ලැබෙනවා. සමහර විට වෙන මොකක් හරි විෂයක් හදාarලා ඒ විෂයේ ඉහළටම යන කෙනෙක් වුණත් පාරිභෝගිකයෙක් හැටියට දැනගත යුතු දේවල් ටික දන්නේ නැහැ. SLS කියන්නේ මොකද්ද? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියන්නේ මොකද්ද? වෙලෙන්දෝ කරන වැරදි වැඩ වෙන්නේ මොන වගේ දේවල්ද? ඒ වගේ වැරදි වැඩකදී පැමිණිලි කරන්න ඕනි කාටද? මොකද්ද ඊට අදාළ වෙන පනත? මේ දේවල් දන්නේ නැහැ නේ හැමෝම. කොමර්ස් කරන ළමයි දැනගන්නවා දැන් මේ පාඩම ඉගෙන ගන්නවා. ඉතින් ඒක නිසා රටේ හැම මිනිස්සෙක්ම වගේ පාරිභෝගික අධ්‍යාපනය ලැබිලා තියෙනවා නම් ඔය වෙලෙන්දන්ගේ විෂමාචාර තව අඩු වෙනවා. දන්න මිනිස්සුත් එක්ක කරන්න බෑනේ මේ වගේ වැඩ. නොදන්න කාවනේ නවත්තන්න ලේසි. ඒක නිසා රජය කරලා තියෙන එක දෙයක් තමයි පාරිභෝගික අධ්‍යාපනය ප්‍රචලිත කරන්න කටයුතු කරලා තියෙන්නේ. මොකද්ද කරලා තියෙන්නේ? ඇයි ඕගොල්ලන්ගේ සිලබස් එකට මේ පාඩම දාපුවේ? ඉතින් මේ පාඩම දාපු හින්දානේ අපි මේ පාඩම උගන්වන්නේ. සිලබස් එකට මේ පාඩම දාලා තිබ්බේ නැත්නම් අපි මේ පාරිභෝගික අයිතිවාසිකම් ගැනයි ප්‍රමිති ආයතනය ගැන යෝග කතා කරන්නේ නැහැ.
එතකොට රජය මේකෙන් බලාපොරොත්තු වෙනවා ඒක. මිනිස්සුන්ට පාරිභෝගික අධ්‍යාපනය ලබා දෙන්න. විභාගයට ලකුණු ටිකක් ගන්න ප්‍රශ්නයක්ත් මේකෙන් එයි. ඊට අමතරව මේ ඉගෙන ගන්න දේවල් අපතේ යන්නේ නැහැ. විභාගය වුණාගේ. පාරිභෝගික ඒව හැටියට දැනගත යුතු දේවල් ගොඩක් අපි මේකෙදි දැනගන්න. ඒව අපේ ජීවිත කාලය පුරාවට වැදගත් වෙනවා. ඕගොල්ලෝ මේ ඕගොල්ලන්ගේ ළමයින්ට කියලා දෙන්න. සහෝදර සහෝදරියන්ට මේ ගැන දැනුවත් කරා. ඉතින් මෙහෙම රටේ පාරිභෝගිකයන්ගේ දැනුවත්භාවය ටිකක් කියලා යනවා. මේ සිලබස් එකට මේ පාඩම දාපු එක. හරි. ඊළඟට තව රජයේ ගෙනේති ක්‍රියාමාර්ගයක් තමයි විවිධ අනපනත් ක්‍රියාත්මක කිරීම. එක එක අනපනත් මෙයාගෙන හල්ලා තියෙනවා. ලියන්න පළවෙනි එක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. 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 විලවුන් උපාංග හා ඖෂධ 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 පනත. මිනුම් ඒකක ප්‍රමිත හා සේවා පනත. මිනුම් ඒකක ප්‍රමිත හා සේවා පනත. මිනුම් ඒකක ප්‍රමිත හා සේවා පනත. පලිබෝධනාශක පාලනය කිරීමේ 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 පනත. ආහාර පනත. ආහාර පනත. හරිනේ. ඔන්න එහෙමනම් පාරිභෝගික ආරක්ෂණය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කිව්වොත් ওই ක්‍රියාමාර්ග තුන ලියන්න ඕනි. හරි? එතකොට උදාහරණයක් මතක තියාගන්න එක එක හරි දෙන්න බෑ. දැන් විවිධ රජයට කරන්න පුළුවන් දේ ඕකනේ ඉතින්. එයාට පුළුවන් ඒ සඳහා විවිධ අනපනත් ඇති කරන්න. විවිධ ආයතන ඇති කරන්න. එතකොට ආයතන කිව්වහම ආයතන කීපයක් උදාහරණ දෙන්න ඕනි. අනපනත් කිව්වහම ওই වගේ පනත් කීපයක් උදාහරණ දෙන්න ඕනි. හරිද? හරි. ඔයා පෙරලන්න 23 වෙනි පිටුව. 23 වෙනි පිටුව පෙරලන්න 23. 23 වෙනි පිටුව පෙරලලා ටක් ගාලා ලියන්න 5 වෙනි එකයි 7 වෙනි එකටයි උත්තරේ. දැන් ලියන්න 5 වෙනි එකයි 7 වෙනි එකයි. ටියුට් එක පෙරලලා බලන්න නැතුව සුදුසු කාලා තනියෙන් ලියන්න. එතකොට දැම්මම මතක හිටිනවා. දැන් අපි පාඩම් කරපු එක මතකයෙන් ලිව්වහම ටක් ගාලා මතක හිටිනවා. මොකද ඔය වෙදෙද්දි කරන්න කියලා කිව්වට සමහර ළමයි කරන්නේ නැහැ හරියකට. දැන් කරන්න ටක් ගාලා විනාඩි 2කින් කරන්න. 5 වෙනි එකයි 7 වෙනි එකයි ලියන්න. 5 වෙනි එකයි 7 වෙනි එකයි.
Ada mundur ya. Ada kejadian dia kan bikin komandannya. හරිද? හරි.
දැන් අපි කතා කරේ එතකොට පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය මොනවද කරලා තියෙන්නේ කියලායි අයිතිවාසිකම් 8යි වගකීම් 5යි. ඔය ටිකනේ. ඊළඟට අපෙන් අහනවා පාරිභෝගිකයෝ හැටියට අපිට ආරක්ෂාව සලස ගන්න තියෙන ප්‍රධාන ක්‍රම මොනවාද කියලා. දැන් අපි හැමෝම පාරිභෝගිකයෝ ඉඳලා අපිට වෙලෙන්දකින් අන්න අර කියන අසාධාරණේ වෙන්න පුළුවන් නේ. යෙවන මිලට සාධාරණ වටිනාකමක් නොලැබෙන එක. එතකොට ඊට එරෙහිව ආරක්ෂාව සලස ගන්න එකනේ දැන් අපිට මේ කරගන්න ඕන වෙලා තියෙන්නේ. දැන් රජයේ නීති රීති අනපනත් වලින්නේ ඕක වෙන්නේ. ඒක කරනවා කියන්නේ රජයනේ. රජයක කරනවා ඒ නීති රීති අනපනත් ගෙනහල්ලා අපිට යම් රැකවරණයක් ආරක්ෂාවක් සලසලා තියෙනවා. ඒක විතරක්ම නෙවෙයි අපිට පාරිභෝගිකයෝ හැටියට අපේ ආරක්ෂාව සලස ගන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා කියලා කියනවා. එකක් තමයි දැන් ඔය රජයේ නීති රීති අනපනත් වලින් අපිට දීලා තියෙන්නේ. ඒ හරහා අපිට යම් රැකවරණයක් ලැබෙනවා. අනික තමයි ස්වයං ආරක්ෂාව. අපිම හිතලා අපිම ආරක්ෂා වෙන්නේ. දැන් කොහොමත් හොඳම ආරක්ෂාව ඒකනේ. අපිම හිතලා අපිම ආරක්ෂා වෙනවා. කඩේකට ගිහින් බඩුවක් ගන්නකොට ලේබල් පරීක්ෂා කරලා බලලා අල්ලෙකුත් මේ දින අනම්මනම් චෙක් කරලා ප්‍රමිති ලාංඡන ගැන සැලකිලිමත් වෙලා අන්න එහෙම මිලදී ගන්නවා නම් අපිට එතකොට අසාධාරණෙන් අපිටම බේරෙන්න පුළුවන්. තමන්ම ආරක්ෂා වෙනවා තමන්ම හිතලා. නීති රීති වලිනුත් ආරක්ෂාවක් දීලා තියෙනවා. ඒක ඉතින් සැලසෙයි. දැන් බයිසිකලයක යනකොට අපිම හිතලා හෙල්මට් එකක් දාගෙන යනවනේ. අපිම කල්පනා කරලා අපිම හිතලා අපි දාගෙන යනවා හෙල්මට් එකක්. එතකොට එතන වෙන්නේ ස්වයං ආරක්ෂාවක්. ඊට අමතරව ඉතින් පාරේ යනකොට හෙල්මට් දාගෙන යන්න ඕනේ කියලා නීතියක් තියෙන හින්දා ඒකට බයෙත් අපි හෙල්මට් දාගෙන යනවා. ඒතර ඒකෙනුත් අපිවම තමයි ඒකෙනුත් රැකෙන්නේ. ඒ නිසා මෙතනත් එහෙම තමයි පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව රජයේ නීති රීති අනුපනත් වලිනුත් ලැබෙනවා. ඊට අමතරව පාරිභෝගිකයන්ටම පුළුවන් ස්වයං ආරක්ෂාව සලස ගන්න. තමන්ම හිතලා ආරක්ෂා වෙන්න. ඊළඟට පාරිභෝගික සංවිධාන මගින් සිදුවන ආරක්ෂාව. පාරිභෝගිකයන්ට පුළුවන් එකට එකතු වෙලා හදාගන්න අර වෘත්තීය සමිති වගේ සංවිධාන. අපි දන්නවනේ දැන් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ගොඩාක් මිනිස්සු කරන්නේ සංවිධාන හදාගන්න කියලා. දැන් ඔය ගුරුවරුත් තමන්ගේ අසාධාරණයන්ට එරෙහි වෙන්නේ තනි තනියෙන් නෙවෙයි. ගුරු සංගම් විදිහට. ඒගොල්ලෝ සංගම් විදිහට හදාගෙන ස්ට්‍රයික් කරන හින්දා තමයි ඒක රජයට එහෙම හොඳට දැනෙන්නේ. අනි ගුරුවරයෙක් එක්කෙනා දෙන්න තුන් දෙනා එහෙම කරාම නම් දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි පාරිභෝගිකයන්ටත් පුළුවන් තමන්ගේ අසාධාරණකම් වලට එරෙහිව නිකන් තනියෙන් කතා කරාම එච්චර දැනෙන්නේ නැහැ ගණන් ගන්නෑ. ශක්තිමත් පාරිභෝගික සංවිධාන හදා ගන්නවා. එතකොට පාරිභෝගිකයෙකුට මොකක් හරි අසාධාරණයක් කටයුත්තක් වුණාම හැමෝම එකට නැගී හිටින්න පුළුවන්. ඊට එරෙහිව කෑ ගහන්න පුළුවන්. එතකොට බලධාරීන්ට ඒ ගැන බලන්න වෙනවනේ. එහෙනම් ඔන්න ඔය ක්‍රියාමාර්ග තුන මතක තියාගන්න. පාරිභෝගිකයෝ හැටියට අපිට අපේ ආරක්ෂාව සලස ගන්න තියෙන මූලික ක්‍රම තුන. මොකක්ද ක්‍රම තුන? ස්වයං ආරක්ෂාව, රජයේ නීති රීති මගින් ලැබෙන ආරක්ෂාව, පාරිභෝගික සංවිධාන මගින් ලැබෙන ආරක්ෂාව. මොකද? ස්වයං ආරක්ෂාව, රජයේ නීති රීති අනුපනත් මගින් ලැබෙන ආරක්ෂාව, පාරිභෝගික සංවිධාන මගින් ලැබෙන ආරක්ෂාව. හරිද? දැන් රජයේ ගැන ඇති ක්‍රියාමාර්ගය කියලා එතන තිබ්බ තුනක්. දැන් පාරිභෝගිකයන්ට තමන්ගේ ආරක්ෂාව සලසාගත හැකි ක්‍රම කියලා එතන තිබ්බ තුනක්. දැන් ඔය අන්තිමට කිව්වනේ අර පාරිභෝගික සංවිධාන හදාගන්න කියලා. දැන් සේවකයෝ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න හදාගන්න වෘත්තීය සමිති. ඒ වගේ දැන් ගුරුවරු හදාගෙන තියෙන ගුරු සංගම් හදාගෙන තියෙන. ඒ වගේ පාරිභෝගික සංවිධාන කියන්නේ නිකන් මොන වගේ දෙයක්ද කියලා වගේ නිකන් පොඩ්ඩක් බලාගන්න එහෙම ලොකු විස්තර ඕනේ නැහැ. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම හා දිනා ගැනීම මෙන්ම පාරිභෝගික අධ්‍යාපනයේ රංගාලීම සඳහා ප්‍රාදේශීය වශයෙන් එක් වී ස්වේච්ඡාවෙන් පිහිටුවා ගනු ලබන සංවිධානාත්මක සමිති විශේෂයකි. පාරිභෝගිකයෝම කැමැත්තෙන් එකට එකතු වෙලා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න සංවිධානගත වෙලා ඉන්නවා. එකට එකතු වෙලා ඉන්නවා. එතකොට ඒක පාරිභෝගික සංවිධානයක් එච්චරයි. පාරිභෝගිකයන්ගේ හැසිරීම කෙරෙහි බලපාන සාධක. දැන් අපි හැමෝම පාරිභෝගිකයෝනේ. හැමෝම පාරිභෝගිකයෝ වුණාට හැමෝම හැසිරෙන්නේ එකම විදිහකට නෙවෙයි. හැමෝම හැසිරෙන්නේ එකම විදිහකට නෙවෙයි. සමහර මිනිස්සු ඉන්නවා පදික වේදිකාවෙන් බඩු ගන්න. සමහර මිනිස්සු පදිස්සියකටවත් පදික වේදිකාවෙන් ගන්න නැහැ බුක් සිටිම දුවන. ඒක එක අයගේ හැසිරීම ඉතින්. සමහර මිනිස්සු පීසා හට් KFC වලටමයි යන්නේ. සමහර අය ওই ලෑලි කඩවල ටකරන් කඩවල වලාගෙන.
සමහරු මොනවා කරත් හරියන්නේ නැහැ පොලේ ගිහිල්ලාමයි බඩු ගන්න. ඉතින් එක එක අයගේ දැන් අපි 3-4 දෙනෙක් එක්ක පාරට බැස්සහම අපි 3-4 දෙනාම පාරිභෝගිකයෝ වුණාට හැමෝම හැසිරෙන්නේ එකම විදිහකට නෙවෙයි. ඒ එක එක පාරිභෝගිකයන්ගේ හැසිරීම තීරණය වෙන්නේ මොනවා අනුවද කියලා අහන්න. ඒ කියන්නේ එක එක මාදිලියේ ව්‍යාපාරිකයෝ බිහි වෙලා තියෙන්නේ. දැන් ෆුඩ් සිටි අනම්මනන් ටික මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙනකොට එහෙනම් පොලේ බිස්නස් කරන වෙලෙන්දා බංකොලොත් වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. අධික වේදිකාවේ වෙළඳාම් කරන මිනිහත් ඒකෙන් කීයක් හරි හොයා ගන්නවනේ. මිනිහටත් හොඳට බිස්නස් තියෙනවා. ඒකනේ කරන්නේ. නැත්නම් දමල ගහලා නිකන් ඉන්නවා. හරි. එහෙනම් මේ පාරිභෝගිකයෝ එක එක විදිහට හැසිරෙනවා. ඒ අනුව ව්‍යාපාරිකයත් හැසිරෙනවා. ඒ අයට ගැලපෙන්න ව්‍යාපාරිකයා කටයුතු කරනවා. දැන් පාරිභෝගිකයන්ගේ හැසිරීම තීරණය වෙන්නේ මෙන්න මේ දේවල් අනුව. ආදායමත් එක්ක. අපි පාරට බැස්සහම භාණ්ඩ සේවා මිලදී ගන්න හැමදේම තීරණය වෙන්නේ අපේ ආදායමේ හැටියට. මහා පරිමාණයෙන් සල්ලි තියෙන මිනිස්සු ෆුඩ් සිටි ගිහිල්ලා ලොකු රිදි කඩවල ගිහිල්ලා KFC පීසාක් ගිහිල්ලා ඒ විදිහට ඒ ටික කරගන්න. සාමාන්‍ය දාවේල හොයාගෙන කරන මිනිස්සු කුලී වැඩ කරන මිනිස්සු සාමාන්‍ය මිනිස්සු පොලට ගිහින් බඩු ගන්නවා පේමන්ට් එකෙන් බඩු ගන්නවා පොඩි කඩවල වලට ගිහින් කනවා වුණා ඒ ටික කරනවා. හරි. මොකද අපි ගිහිල්ලා සැන්ඩ්‍රිලාගෙන් කන්නේ නැහැ. අපේ ආදායමේ හැටියට අපි ගිහිල්ලා කන්නේ සාමාන්‍ය කඩේකින්. අපි ගිහිල්ලා ඔඩෙල් හරි කොහේ හරි ගිහිල්ලා ලක්ෂ එකමාර දෙකේ ඇඳුම් ගන්න නැහැ. ඔය ටවුන් එකේ තියෙන කඩේකට යනවා පේමන්ට් එකේ තිබ්බොත් පේමන්ට් එකෙන් හරි කමන්නේ ගන්නවා. හරි. දැන් කුසිටියෙන් උනා හරි අරගෙන යන ගමන් පාරායිනේ තියෙනවා එනෝලු. ඉතින් සමහරවිට එනෝලු ගන්නවා පාරායිනේ. මේ මිනිස්සුන්ගේ ආදායමේ හැටියටනේ මිනිස්සු පාරිභෝජනය කරන දේවල් තියෙන්නේ. සමාජ තත්ත්වය. ඒවත් බලපානවානේ සමහර පාරිභෝගිකයන්ගේ හැසිරීමට බලපාලා තියෙන්නේ සමාජ තත්ත්වය නිකන්. මගේ තත්ත්වයට හරි නෑ ඒක. අනේ එහෙම එකක් තියෙනවනේ. තත්ත්වය තියාගන්න ඉපේ. දැන් බලන්න සාමාන්‍යයෙන් අපි ඔය ඔච්චර ටවුන් වල එහෙම ඇවිද්දා. ඔය ටීවී එකේ වෙන්නන නළු නිලියෝ ගායක ගායිකාවෝ එහෙම අපිට ටවුන් එකේ දීම හම්බ වෙලා තියෙනවද ලේසියකට? අපි ගිය කඩේක කකා ඉන්නවද දැකලා තියෙනවද? අපි ඇඳුම් ගන්න ගිය කඩේක ඇඳුම් ගන්න ගිය ලේසියකට නෑ. ඉතල හෙට හම්බ වෙනවා. මොකද මේ මිනිස්සුගේ තත්ත්වය තියාගන්න. ඒගොල්ලෝ නොපෙනී ඉන්න ධර්මයටනේ යකි. ටීවී එකේ විතරක් පේනකොට තමයි අපිට නිකන් හැබැයින් දකින්න එහෙම නැත්තම් කියලා හිතෙන්නේ. ඕක කොයි වෙලේත් නිකන් මේ අතන මෙතන හැමතැනම ඉන්නවනම් ටීවී එකේ දැක්කත් අගයක් නෑ වගේ ඒකක්. අනික තමයි අර ධනවත් කියලාම හංවඩු ගහගෙන ඉන්න මිනිස්සු ඉන්නේ නිකන් තමන්ගේ පැලැන්තිය ඒක කියලා පෙන්න ගන්න. ඒතකොට මේ මිනිස්සු පරිභෝජනය කරන්නේ තමන්ගේ ධනවත් කියනකම නැති වෙයි කියන ඒ පෙන්වන්න පුළුවන් බාණ්ඩ තමයි ගන්න. වාහනයක් ගත්තත් BMW, Audi වගේ ඒවා ගන්නවා. කෑවත් ඒ වගේ නිකන් රෙස්පොට් කඩයක් ගාව තමයි නවත්තන්නේ. පොලෙන් එහෙම බඩු ගන්න නැහැ ජීවිතේ. ඒ ඇවිල්ලා සමාජ තත්ත්වය පෙන්න ගන්න. තමන්ගේ තත්ත්වය අනුව ඒක තීරණය වෙනවා. මිල ඒක කොහොමද බලපානවනේ ඕනිම වෙලාවක පාරිභෝගිකයාගේ මිලදී ගැනීම කෙලින්ම රඳාපවතිනවා මිල මත. ගොඩාක් බාණ්ඩ අපි ගන්න ගිහිල්ලා ගාන අහලා ආපහු එන්නේ. ගන්නවද නැද්ද කියන අවසාන තීරණය අපි ගන්නේ පාණ්ඩවල මිල බලල ටිකක් බලපාන. සිරිත් තිරිත් හා පුරුදු. ඒවත් බලපානවනේ පාරට ගියාම පාරිභෝගිකයන්ගේ හැසිරීම. දැන් මම බුලත් පිට කරනවා සාමාන්‍යයෙන් මම ඉතින් ওই පාරට ගියොත් පිටක් ගන්නවා. මාත් එක්ක කියලා අනිත් එක විතර ගන්න නැත්තම් ඌසින් විතර ගන්නෑ. ඌ සිගරට් බොන්න ගෙන්න ඌ සිගරට් එකක් බොන. ඒ පුරුදු සිරිත් තිරිත් දැන් අපි අලුත් අවුරුද්දට බුලත් දුම්බල දීලා දෙමව්පියන්ට අනම්මන නෑදෑයන්ට වඳිනවා. ඉතින් ඒ කාලෙට බිස්කට් කේක් බුලත් දුම්බල ඒවා ටිකක් මිනිස්සු වැඩිපුර ගන්නවා. ඒ වගේ සිරිත් පිරිත් බලපාන. ආරක්ෂාව. අපි මේ භාණ්ඩ වලින් දැන් සෞඛ්‍ය ආරක්ෂාව එහෙම මේ දවස්වල ගොඩාක් අපි හොයනවනේ. ඉතින් පාරිභෝගිකයේ හැටියට අපි ඒ ආරක්ෂාව ඇති කියලා හිතන තැන් වලින් තමයි ගිහිල්ලා මොන හරි ගන්න. ප්‍රවර්ධනය. ප්‍රවර්ධනය කියන්නේ ඇඩ් එක. ව්‍යාපාරිකයා අපිව පොළඹවනවනේ. ඒ පෙළඹවීමත් බලපානවා අපි යම් යම් දේවල් ගන්න. සමහර විට මේ යාගේ මේ අපි වාර කුලප්පු කරනවා නිකන් අවුස්සනවා පොළඹවනවා. අඟල් 32 රූපවාහිනියක් මිලදී ගන්නා සමට ඩයලොග් ටීවී සම්බන්ධතාවයේ නොමිලේ මෙම දීවනාව මේ මාස 15 වෙනිදා දක්වා පමණයි. අන්න එහෙම කියපු ගමන් අපි ඒක මිලදී ගන්න යමු වෙනවා.
අපි තව මාසෙකින් විතර ටීවී එකක් කොහොමද ගන්න හිටියේ ආන් එහෙම ඉන්න මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සු කල්පනා කරනවා මේ මාසේ 15 වෙනිදා කලින් ගත්තොත් සැටලයිට් එක නිකම්ම දෙනවලු. එහෙනම් ගන්න ඕනේ. අන්න ඒ වගේ ඉතින්. හරි. ප්‍රවර්ධනයත් බලපාන. නැත්තම් ඔය ඇඩ් එහෙම දායිය ඔය ආකාර ටීවී වල. ව්‍යාපාරිකයා දන්නවා ඔය ඇඩ් දාන්න පාරිභෝගිකයන්ගේ හැසිරීමේ මත තීරණය වෙනවා. දැන් අපි පන්ති ගැන ඇඩ් එහෙමත් Facebook වල එහෙමනේ දැන් ඉතින් දාන්නේ. ඒ දාන හැම වතාවකම වගේ ළමයි දෙතුන් දෙනෙක් අලුතෙන් එකතු වෙනවා. ඒවා දානකොටනේ ළමයි දකින්නේ. එතකොට ඉතින් අපේ පන්තියට එන්න ඕනි කියලා හිතන ළමයි ඉන්නවා නම් ඒගොල්ලෝ කතා කරනවා මැසේජ් කරනවා. ඒ ප්‍රවර්ධනයක් නැත්තම් කොහොමද ඒක දැනගන්නේ ළමයි? වර්තමාන උපනිතීන් කියන්නේ පුතේ ට්‍රෙන්ඩ් එක. දැන් යන ට්‍රෙන්ඩ් එක, දැන් යන රැල්ල ඒ අනුවත් පාරිභෝගිකයන්ගේ හැසිරීම වෙනස් වෙනවනේ. දැන් මේ දවස්වල උපනිතීන් බලන්නකො. මේ දවස්වල තනිකරම ඔන්ලයින් කතන්දර වැඩියි. ඩේටා කාඩ් ඉල්ලන එක වැඩියි. රවුටර් වලට දෙන ඉල්ලුම වැඩියි. හරි. සැනිටයිසර් වලට දෙන ඉල්ලුම වැඩියි. මාස්ක් වලට දෙන ඉල්ලුම වැඩියි. ඒ ඇවිල්ලා දැන් යන උපනිතීන්, දැන් යන ට්‍රෙන්ඩ් එකට අනුව අපි අපේ හැසිරීම වෙනස් කරගෙන තියෙනවා. ඉස්සර තරම් දැන් පාරවල් වල එහෙම ඇවිදින්න යන්නේ නැහැ. කොයි වෙලේ සැනිටයිසර් ගගා ඉන්නේ, මාස්ක් එක දාගෙනමයි යන්නේ. පොඩ්ඩක් තියෙනවනේ වෙනදට වඩා දැන් අපේ හැසිරීම වෙනස් වෙලානේ ඇවිල්ලා ට්‍රෙන්ඩ් එකත් එක්ක එනවා. දැන් හැමෝම ස්මාර්ට්ෆෝන් ගන්නකොට ඔන්න අපිට ස්මාර්ට්ෆෝන් ඕනේ. ඩයලොග් ටීවී ඇවිල්ලා හැම ගෙදරකම ඩයලොග් සැටලයිට් හයි කරනකොට ඔන්න අපිටත් ඕනේ. හැමෝම ඉරිච්ච ඩෙනින් අඳිනවා කියලා ඔන්න හැම එකම ඉරිච්ච ඩෙනින් අඳින්න පටන් ගන්නවා. ඉතින් ඉරිච්ච ඩෙනින් ළමයි පන්ති වෙනකොට උරුළු කොට ගැදගෙන වටනවා වගේ. ඒ වෙනවා ඉතින්. ඒ එක එක කාලේ එන ට්‍රෙන්ඩ් එකනේ ඉතින් ට්‍රෙන්ඩ් එකත් එක්ක කොහොමත් පාරිභෝගිකයා ඒ අනුව හැසිරෙන්නේ. මේ අලුතෙන් එන පරම්පරාව එක එක කාලේ එන ෆැෂන් කරනවනේ ඉතින්. හරි. එක කාලේ එක එක දේවල් නිකන් නැගලා යනවනේ මාකට් එකේ ආයි නැති වෙනවා ආයි වෙන මොකක් හරි මගුලක් එනවා එහෙමනේ යන්නේ වැඩි. ඒවත් බලපානවා පාරිභෝගිකයන්ගේ හැසිරීම දින නෙවෙයි. ඒවත් බලා ගන්න පාරිභෝගික හැසිරීම කෙරෙහි බලපාන සාධක. අපි හැමෝම පාරිභෝගිකයෝ වුණාට හැමෝම වෙළඳ පොලේ හැසිරෙන්නේ එකම විදිහකට නෙවෙයි. ඒ හැසිරීම තීරණය වෙන්නේ මෙන්න මේ දේවල් මත. ඊළඟට තියෙනවා ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණය සඳහා කටයුතු කරන ආයතන. ආයතන නම් දැන් අපි අර කලිනුත් ලියුවා. පාරිභෝගික ආරක්ෂණය රජයේ නැති ක්‍රියාමාර්ගවල විවිධ ආයතන පිහිටුවීම කියලා කිව්වේ. ඒ විවිධ ආයතන පිහිටුවීම කියන දන අපි ලියුවනේ මොනවද ඔය කියන ආයතන කියලා ඒ ටිකම තමයි මෙතනක් තියෙන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී. ඒක අන්ඩර්ලයින් කරලා තියාගන්න ඒක තමයි ප්‍රධානම ආයතනය ලංකාවේ. පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් කටයුතු කරන ප්‍රධානතම ආයතනය මොකක්ද බැලුවොත් ඒක. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තියෙනවා. මිනුම් මේක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය තියෙනවා. ප්‍රාදේශීය සෞඛ්‍ය වාජ්‍ය නිලධාරී කාර්යාලයේ තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ හැම ආයතනයක්ම පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් කටයුතු කරන ආයතන හැටියට දාන්න පුළුවන්. හරිනේ. මට දැන් එතකොට අපි අද ටිකක් තව ලොකු කොටසක් ඉවර කරා. පාරිභෝගික අයිතිවාසිකම් කීයක් කියලා දුන්නද 8යි. වගකීම් කීයද 5යි. ඊළඟට පාරිභෝගික ආරක්ෂණය රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග. ඊළඟට පාරිභෝගික ආරක්ෂණය සලසාගත හැකි මූලික ක්‍රම. ඊළඟට පාරිභෝගික හැසිරීම කෙරෙහි බලපාන සාධක ප්‍රධාන මාතෘකා 5ක් විතර කතා කරා. 23 ළමයි හැටියට මම අර ඊයේත් මැසේජ් එකක් කිව්වේ ඕගොල්ලන්ට ඒකයි. ඕගොල්ලෝ තාම නිකන් අර රිසල්ට් ආවෙත් නැති හින්දා අනේ ඔය දැන් පන්ති යනවද නැද්ද? අන්න එහෙම නිකන් මධ්‍යස්ථව හිත තමයි ඕවට මේ සම්බන්ධ වෙන්නේ. දැන් රත්නපුරේ මම දැක්කා ළමයි හරියටම භාගයක් විතර තමයි ටියුට් එහෙම අරගෙන තියෙන්නේ ආයතනයට ඇවිල්ලා. ඒ ළමයින්ට ගොඩාක් වෙලා තියෙන්නේ කමන්නේ නැහැ උන් ඔය රිසල්ට් ආවහම යනවා. තාම ආවේ නැහෙනි. ඊට පස්සෙම එනවා. එහෙම හිත ඉන්නවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එහෙම නිශ්චිතව අනාවැකි බල කර දඟලන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ රිසල්ට්ුත් තාම නැහැ. දැන් ඔය ගුරු වර්ජනයත් එක්ක ඒගොල්ලෝ අර ප්‍රැක්ටිකල් මොන වගේ දේවල් අයින් වෙනවලු අරකයි මේකයි. ඕවා මේවා එක පොඩ්ඩක් ඕකත් ඇදෙන්න ඉඩ තියෙනවා. අනිත් එක දැන් මොනේ ඊයේ කොරෝනා ලෙඩ 2000 පැනලා වාර්තා වුණා. ඒ කියන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා කියලා අර සෞඛ්‍ය බලධාරීනුත් කියනවා. ඉතින් ඕවා මේවාත් එක්ක ආයසරයක් රටේ සංචලන සීමා දාලා තව මේක දිගට ඇදෙන්නත් පුළුවන්.
එතකොට ඕගොල්ලන්ට වෙන්නේ නිකන් ඔහේ බලන් ඉඳලා කාලය ගත වෙනවා. මේ ගත වෙන්නේ ඕගොල්ලන්ගේ A level කරන්න තියෙන කාලේ. A level වයස මේ යන්නේ. ඒ හින්දා මේක A level කරනවා කියලා අපට O level රිසල්ට් එක සුවර් හින්දානේ එන්නේ. ඒ සුවර් ළමයි A level පන්ති වලට සහභාගී වීමේදී අඛණ්ඩව සහභාගී වීම කියන එක තියාගන්න අනිවාර්යෙන්. නැත්තම් මේක කරන්න බෑ. සාමාන්‍ය පෙළ වගේ නෙමෙයි. උසස් පෙළ. මොකද ඕගොල්ලන්ට ඒවැ බැලෑරුම්කම හරියට කියලා දෙන්න තේරුම් කරලා දෙන්න අවස්ථාවක් ආවේ නැහැනේ පන්ති කාමර තුල. පළවෙනි පාඩමේදීම වගේ අපි ඔන්ලයින් වලට සෙට් වෙන්න උනානේ කොරෝනා හින්දා. උසස් පෙළ කියන්නේ පුතේ හැමෝම ලියන හැමෝම කොට යන එකක් නෙවෙයි. ඩිස්ට්‍රික්ට් එකකින් බොහොම සීමිත ප්‍රමාණයක් කැම්පස් වලට ගන්න. රත්නපුරෙන් ගන්නේ 300ක් විතර. 350ක් විතර. එතකොට නිකමට හිතන්න කී දෙනෙක් නම් විභාගයේ ලියනවද? ඒකෙන් අච්චරයි නම් ගන්නේ. ඒ හින්දා මේක හිතන තරම් ලේසි නෑ වැඩි. ඒ හින්දා දැන් පන්ති වලට සම්බන්ධ වෙච්ච ළමයි අඛණ්ඩව සම්බන්ධ වෙන්නේ. අද ඉන්නව ලබන සතියේ නෑ. පටන් ගන්නකොට ඉන්නව ඉවර වෙනකොට නෑ. එහෙම සෙල්ලම් කර කර මේක කරන්න බෑ මේ A level. එහෙම පුළුවන් නම් කී දෙනෙක් කැම්පස් එකයි. නෑ මේක අංගොඩ යන්න ඉපේ. දැන් පටන් ගන්නකොට ඉන්න ළමයි ටික පන්ති ඉවර කරනකොට 5ක් 6ක් අඩු වෙනවා. මගදී යන්නේ. තව සමහරවිට මාස මුල සතියේ ඉන්න ප්‍රමාණය නෙමෙයි අග සතියේ. ටියුටුත් අරගෙන සල්ලි දීලා. අඩුතරමේ ටියුට් කිය ප්‍රමාණයට ළමයි ඉන්න බෑ පන්තිය කරන වෙලාවට. ටියුට් ගත්තේ වුණත් අඩුයි සමහරවිට. ඒ කියන්නේ එතනදී ඉන්නේ උනන්දුවක් නැහැ ගණන් ගන්න නැහැ කියන කේස් එක. තාම උසස් පෙළ කියන දේ තාම ගානකට ගත්තේ නැහැ නිකන් ඔහේ ඉතින් අර ගෙදර ඉන්න කම්මැලි කමඩත් එක්ක පන්ති වලට ආවා. දැන් ගෙදරමනේ ඉන්නේ. දැන් ඒ ආතාව ගිහින්. හරි. අපි ඒ නිසා දැන් මේ තුන්වෙනි පාඩම නිකන් ඇවිල්ලා තියෙන්නේ. මේක ඉවරයි කියන්නේ පාඩම් තුනක් ඉවරයි. මේක තව සති දෙකක් යද්දි ඉවරයි. පාඩම් තුනක් ඉවරයි තාම රිසල්ට්වත් ආවේ නැහැ. ඉස්කෝලේ පටන් ගත්තෙත් නැහැ. ඔය යන විදිහට ඉස්කෝලේ පටන් ගන්න කලින් අපි පාඩම් 5ක් විතර කරනවා. හරි? ඉස්කෝලේ නොතිබුණාම උනත් A level විභාගයේ දක්වාම එතකොට අපි මේ වැඩ ටික මේ විදිහට පටන් ගත්ත විදිහට කරගෙන යනවා. ඔයා ඒවට සම්බන්ධ වෙලා ඔයාගේ වැඩේ ඔයා කරගන්න. අවුරුවක් කරලා දෙනකම් බලන් ඉන්න එපා. නිදහසට කාරණා කිය බලන් ඉන්න එපා. අඩුපාඩු කිය හිත හදා ගන්න එපා. ඔහොම ගිහිල්ලා විභාගෙ ලඟ වෙනවා. එදාට ඉස්කෝලේ තිබ්බද නැද්ද ඉගෙනුවද නැද්ද ඕවා මොකවත් නැහැ විභාගෙ තියෙන්නේ. ලියන එක ලියනවා, පාස් වෙන එක පාස් වෙනවා, ෆේල් වෙන එක ෆේල් වෙනවා. ඔය විදිහට අපි ඉස්සරහට යනවා. හැලෙන්න එපා. ඔයා එල්ලිලා ඉන්න. එල්ලිලා එන්න. හැලෙන්න එපා මම. හරි? ඒ හින්දා එවනම් අපි එතනින් එහාට ඊළඟ දවසේ වරමු මේ පාඩම ටිකක් අමාරු. ඒකයි මේ කියන්නේ මේ අඛණ්ඩව සම්බන්ධ වෙන නැත්තම් තේරෙන්නේ නැහැ. අපිට තව තියෙනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, බදු ගැන කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. හරිනේ? එහෙනම් පුතේ හැමෝටම ආයිබෝන්.